පුතේ හරි සුබ දවසක් වේවා ආයිබෝවන් ඇහෙනවද කියලා බලන්න මාව ඇහෙනවද ඔයාලට ඔව් සර් හරි එතකොට දැන් අද දවසේ 2023 වෙනුවෙන් තියෙන පාඩම් එකකයක් තියෙන්නේ මම ඔයාලට පුංචි මතක් කිරීමක් කරන්නම් ඔයාලට පුළුවන් දුවලා පුතාලට මේ හොඳට අහගෙන ඉන්න දැන් ඔයාලා ළඟ තියෙනවා මම හිතන්නේ එක්කෙනෙක් හෝ දෙන්නෙක් ළඟ හැරෙන්නට වැඩපොත් සහ සටහන් පොත පවා තියෙනවා. හරි එතකොට ඔයාලට පුළුවන් දුවලා පුතාලට අද ඉඳන් මේ සටහන් පොත තුල සටහන් ලියා ගැනීමේ හැකියාව තියෙනවා. ඒ සටහන් පොත තුල සටහන් ලියා ගැනීමේ හැකියාව තියෙනවා. එතකොට කරන්න ඕනේ වැඩේ තමයි දැනට ඔයාලා ළඟ මම හිතන්නේ මාව තාමත් ඇහෙනවා කියලා මම විශ්වාස කරනවා. දැනට ඔයාලා ළඟ තියෙන පසුගිය සටහන් එහෙමත් නැත්නම් අපි කතා කරන දැන් මම ඊයේ පෙරේදත් උගන්වපුවා තියෙනවා දවස් 3ක් විතර. ඒ උගන්වපු සටහන් ටික මම එවලා තියෙන පොඩි සටහන් ලියන පොතක්. ඒ පොතේ පිළිවෙලට පවත්වගෙන ගියාට කමක් නැහැ. හරිද? එතකොට දැන් සමහර වෙලාවට තාම එහෙම හිතුවේ නැතුව ඇති. එහෙම නැත්නම් සමහර අය කරලා ඇති. ඒ සටහන් පොත තියෙන්නේ ඔබට සටහන් ලියන්න. ඒක ගැන කිසිදු විවාදයක් නැහැ. හරි? එතකොට බය වෙන්න එපා. දැන් ඔයාලා හිතයි ඕක අපට එක පොතයිනේ හම්බ වෙන්නේ කියලා නැහැ. ඔය පොත පිටු කඩලා අරවා මේවා කරලා මේ ඔරුව හදලා ඉවර කරොත් නෙමෙයි. සාමාන්‍ය විධිමත් ඉවර වෙන දවසට නැවත ඔය විදියට කුරියර් සේවාව හරහා සටහන් පොතක් ගෙන්වා ගැනීමේ හැකියාව තියෙනවා. ඒක අනිවාර්යෙන්ම මම කරනවා. බය වෙන්න එපා. මේ මූලික මතක් කිරීම. එතකොට මේ මූලික මතක් කිරීමෙන් අමතරව ඔයාලට තව මතක් කිරීමක් කරන්න තියෙනවා. ඒ තමයි දැන් පසුගිය දවස්වල උගන්වන ලද ඒවා සම්පූර්ණයෙන් බලන්න කියන කාරණේ. එතකොට කියන්නේ මේ නැවත කියවන්න. ඊළඟ කාරණේ තමයි පුතේ දැන් යම් ආකාරයක පන්තිය පිළිබඳ දැනගත්තේ පහුවෙලා. එතකොට මේ පන්තිය පහුවෙලා දැනගත්තාම මගෙන් තොරතුරු ඉල්ල හිටියොත් සමහර වෙලාවට සමහර දේවල් තියෙනවා අපිට නැවත ඔබට බලන්න දෙන්න පුළුවන්කමක් තියෙනවා. එතකොට ලංකාවේම ඉන්න දරුවන්ට දීප ව්‍යාප්තව මේ පිළිබඳව ඔබ දැනුවත් කරන්න. මොකද ඔබගේ යාළුවෝ තමයි මේ සම්බන්ධයෙන් ඉන්නේ. එතකොට මේ දරුවෝ හරියට නිසිලෙස දැනුවත් වුණාම අපට ආයේ මුල ඉඳන් නැවත උගන්වන්න ඕන වෙන්නේ නැහැ. සාමාන්‍යයෙන් කරන පාඩම පිළිවෙලට කරගෙන යන්න පුළුවන්කම තියෙනවා. හරි. ඒත් එක්කම මේ ඔබේ පැත්තේ මොනවා හරි තියෙන යෝජනා චෝදනා ගැටලු මොනවා හරි තියෙනවා මට පොඩ්ඩක් කියන්න බලන්න. මොනවා හරි මට කියන්න තියෙන දේවල් තියෙනවා නම් කියන්න බලන්න. එක දරුවෙක්ට හෝ දෙදෙනෙක්ට මං හිතන්නේ තාම කුරියර් සේවාව හරහා යවන ලද ලින්ක් එක මේ මොනවාද ડોකියුමන්ට් සෙට් එක ලැබිලා නැහැ. ඉතින් ඒ ડોකියුමන්ට් එක ලැබිලා නැති හේතුව ලොකුවට බාධාවක් කරගන්න එපා. දවසක් ඒ කියන්නේ අද දවස වගේ ඇතුළත ඒක ලැබේවි. සාමාන්‍ය මේ සමහර මෙහෙම ඒකේ තියෙන ප්‍රශ්නේ තියෙන්නේ දුවේ පුතේ. සමහර රූට් තියෙනවා. ඒ සමහර රූට් වල යනකොට දවස් 3-4ක් ඒගොල්ලෝ ડોකියුමන්ට් එකක් නැත්තම් යන්නේ නැහැ. හැබැයි සතියක් ඇතුළත සාමාන්‍යන ડોකියුමන්ට් එක පෝස්ට් කරපු දවසේ ඉඳන්. එහෙම දේවල් තියෙනවා. හරි. ඔයාලගේ මේ තව මොනවා හරි ඔයාලට මට ඉදිරිපත් කරන්න තියෙන යෝජනා මොනවා හරි තියෙනවා නම් මට කියන්න බලන්න. කතා කරන්න පුතේ. ඉක්මනට කතා කරන්න. මම ඔයාලට දැන් අද නැත්තම් මේක මේ අනවබෝධයෙන් එකපාර්ශ්වීය ගන්නලා බෑ. මොනවද තියෙන්නේ කතා කරන්න? ඕනේ නැද්ද කවුරුත් කතා කරන්න? ආරයිට් එහෙනම් මම මෙහෙම කරන්න. මම ඔයාලව කතාවට අල්ල ගන්නවා. ඔව් කියන්න පුතේ හරි. අද අලුතෙන් ආවයිට හරි මම අද අලුතෙන් ආවේ. ඔව් කියන්න මං අහගෙන ඉන්නේ අද අලුතින් ආවේ. එතකොට මේ ටියුට් නෑ මං ගාව. හරි. හරි. මම එතකොට ඒකට පිළිතුරක් දෙන්නම්. පුතේ ඔයාලා කියන කාරණේ පිළිගන්න පුළුවන්. අද අලුතින් ආවේ වෙන්න පුළුවන්. හරි. එතකොට ඇත්තම කාරණේ ගත්තොත් එහෙම ඔයාලට මේ මාසයට අදාළව නිබන්ධ 3ක් මම මේ වෙනකොට ලබා දීලා තියෙනවා. නිබන්ධ 3ක් ලබා දීලා තියෙනවා. ඒකේ තියෙන ඇත්තම නිබන්ධ 10යි ඊළඟට ගත්තාම තියෙනවා
සටහන් ලියන පොතක්. ඒක ඔබට ගෙන්න ගන්න තියෙන ක්‍රමය. දැන් අපි ටිකක් දුරින් ඉන්නේ මේ දවස්වල. එකක් කොරෝනා නිසා දුරින් ඉන්නේ. අනිත් එක මේ ඔන්ලයින් තාක්ෂණය නිසා අපි ඇත්තටම ටිකක් මේ දුර තියෙන අවකාශ අරගෙන ජය අරගෙන තමයි මේ ඔන්ලයින් ක්ලාස් එක කරන්නේ. එතකොට ඔන්ලයින් ක්ලාස් එක තුළ එහෙම කරනකොට ඔබට නිබන්ධ ගෙන්වා ගන්න පුළුවන් ගෙදරටම. ඒ ගෙදරටම ගෙන්වා ගන්න පුළුවන්කම තියෙන්නේ කුරියර් සේවාව හරහා. එතකොට මට බැංකුවට මුදල් තැන්පත් කිරීමෙන් අනතුරු අදාළ තොරතුරු ලබා දුන්නාම මම අනිවාර්යයෙන්ම ඒ තොරතුරු පදනම් කරගෙන ඔබ වෙත එවනවා. පන්ති ඉවර වෙලා මට ඒ දරුවෝ පණිවිඩයක් තියන්න විස්තර අහන්න කොහොමද මේක කෙරෙන්නේ කියලා මම ඒ පිළිබඳව ඔබට පැහැදිලි කරන්නම්. හරි. ඉතින් ඔබ පන්ති කාමරය තුල අද දවසේ රැඳිලා ඉන්න කියලා මම ඉල්ලනවා. එතකොට මේ පන්ති කාමරය තේරෙවි. හරි. පැහැදිලි නේද දරුවෝ? ඔව් සර්. ඔව්. හරි. එහෙමනම් බලන්න මේ කියන කාරණේ. ඔව් පුතේ අද දැන් දවසේ මම ඔබත් එක්ක කතා කරන්න තෝරගන්න මාතෘකාවක් තියෙනවා. මේ sannivedanaya පිළිබඳව තියෙන නිර්වචන කියන මාතෘකාව. එතකොට මේ මාතෘකාව පිළිබඳව අපි ටිකක් කතා කරමු. ඔබට මේක අවබෝධ කරගන්න පුළුවන්. එතකොට පුතේ ඉස්සලාම මම දැන් දීර්ඝ වශයෙන් ඔබට සමහර තැන්වලදී පැහැදිලි කිරීම කරන්න වෙනවා. ඒ පැහැදිලි කිරීම අතර ගත්තහම මේ විෂය ඔබ හොඳටම දන්නවා. මුලින් ඉඳන් මේවා කියලා දුන්නේ නැත්නම් පොඩි ප්‍රශ්නයක් තියෙනවා. මේ විෂය ආයත් වන්නේ උසස් පෙළ කලා සහ තාක්ෂණ කියන විෂය ධාරාවේ යටතට. එතකොට A levels වලට ඔබ ආර්ට්ස් කරනවා නම් ආර්ට්ස් වලට මේක කරන්න පුළුවන්. ඊළඟට එහෙම නැත්නම් ටෙක්නොලොජි කියන සබ්ජෙක්ට් එකට තමයි මේ විෂය ධාරාව කරන්න පුළුවන් වෙන්නේ. එතකොට මට දැන් කියන්න බලන්න දැන් ඔයාලා දැනුවත් වෙලා ඉන්නකොට උසස් පෙළ තව විෂය ධාරා මොනවද තියෙන්නේ? චුට්ටක් කියන්න බලන්න. ඉක්මනට කියන්න. උසස් පෙළට තව විෂය ධාරා මොනවද තියෙන්නේ? දරුවෝ කතා කරන්න ඕන, කතා නොකර බෑ. කතා කරන්න නැතුව ඉන්නවා කියලා කියන්නේ ඒක ටිකක් එච්චර. විද්‍යාව ගණිතය. ඇහෙන්නේ නැපතේ? විද්‍යාව ගණිතය. ඔව්. හරි. ආයි වාණිජ හතරක් අරයි. එතකොට දැන් ඔයාලා තුනක් කිව්වා මම දෙකක් කිව්වා. දැන් බලමු අපි මෙන්න මේ විදිහට හොඳට අහගන්න. පුතේ උසස් පෙළ කරනකොට දරුවෝ තමන්ගේ දක්ෂතාවයන් සහ කැමැත්ත මත විෂය ධාරාවන් තෝරගන්න. විෂය ධාරා තියෙනවා ඔක්කොම සමහර අය කියන 5යි කියලා. හැබැයි මම කියනවා 6ක් තියෙනවා. මේ 6 කියලා කියන්නේ උදාහරණයක් ඇටියට ගත්තාම අපි නිකන් එක තැනකින් පටන් අරගත්තොත් එහෙම මැත්ස් ඒ කියන්නේ විද්‍යාව ඉංජිනේරු වෘත්තිය සඳහා ප්‍රවේශ වීමට මැත්ස් කරනවා සමහර දරුවෝ. ඊළඟට දෙවෙනියට වෛද්‍ය වෘත්තිය සඳහා ප්‍රවේශ වීම සඳහා සයන්ස් ඒ කියන අපි දැන් සයන්ස් කියලා ධාරාව කරනවා. ඊළඟට තුන්වෙනියට ගත්තාම මේ වාණිජ විෂය ධාරාව සඳහා ප්‍රවේශ වීම සඳහා දරුවෝ කොමර්ස් කියන සබ්ජෙක්ට් එක කරනවා. ඊළඟට වාණිජ විෂය ධාරාව අයින් වුණාම එතනින් එහාට අලුතින් ඔබ දන්නවා අලුතින් කියන්නත් නැහැ දැන් ටිකක් ගොඩක් කල් 2012 වගේ වර්ෂයේදී හඳුන්වලා දෙනවා තාක්ෂණ වේදය කියලා විෂය ධාරාවක්. ඒක ඒ කාර්මික පැත්තට එහෙම නැත්නම් අපි කියනවා මේ කර්මාන්තමය නගා සිටුවීමක් සඳහා ටෙක්නොලොජි සබ්ජෙක්ට්ස් කියලා අපි නම් කරනවා. තාක්ෂණ වේදයට අදාළව එතන විෂය ධාරාවක් හැදිලා තියෙනවා. ඒක 2012 14 විභාග පටන් අරගෙන පටන් ගන්න එකක්. ඒකට දැන් අවුරුදු 8ක් විතර වෙනවා. ඊට පස්සේ ඊළඟ විෂය ධාරාව තමයි කලා විෂය ධාරාව. කලා විෂය ධාරාව තුළ සාමාන්‍යයෙන් සෞන්දර්යාත්මක විෂයන් ඊළඟට ගත්තාම නීතිය වගේ හදාරනවා නම් ඒ පැත්තට යන්න ඊළඟට ගත්තාම වෙනත් රජයේ වෘත්තීන් වලට යන්න ආදී වශයෙන් විවිධ රැකියා ශාස්ත්‍ර සඳහා කලා විෂය ධාරාවෙන් හැදෑරීම් කරනවා. මේ කියන විෂය ධාරා වලට තෝරා ගැනීමට අදාළ නිර්ණායක වර්ගයක් තියෙනවා. නිර්ණායක කියලා කියන්නේ පුතේ දැන් උදාහරණයක් හැටියට යම් දෙයක් වැරදි විදියට තෝරාගත්තොත් ඒ කියන්නේ ජාතික
අධ්‍යාපන ආයතනය එහෙමත් නැත්නම් අපි එතන කියන විභාග දෙපාර්තමේන්තුව සහ ජාතික අධ්‍යාපන ආයතනයේ දීලා තියෙන නිර්දේශ වගේක් තියෙනවා. ඒ නිර්දේශවලට එපිටින් දෙයක් අපි තෝරගත්තොත් ඒ පිටින් තෝරගන්න දේ අපි නම් කරනවා මේ පොදු කියන විෂය ධාරාව. එතකොට ගණිතය, විද්‍යාව, වාණිජ, කලා කියන එකයි තාක්ෂණ වේදේ කියන එකයි පහ. ඒවට ඒගොල්ලෝ දීලා තියෙනවා මෙන්න මේ ඒවත් එක තෝරගත්තාම තමයි මේ විෂය ධාරාව නිවැරදි වෙන්නේ කියලා. එතකොට එහෙම නැතුව අපි අම්මාකාරයක නුසුදුසු කියලා කියන්නේ නොගැලපෙන විෂයන් තෝරගන්නවා. එතකොට දරුවගේ රුචිකත්වයේ තියෙනවා මට ඔන්න දැන් අපි නිකන් කතා කරමු මම සංගීතයට කැමතියි. සංගීතයත් එක්ක ඊළඟට මං සංගීතයත් එක්ක මට ඕනකමක් තියෙනවා මේ කොමර්ස් වල එක විෂයකුයි ටෙක්නොලොජි වල විෂයකුයි. දැන් කවුරු හරි අහයි කරන්න බැරිද කියලා. කරන්න පුළුවන්. ඉතින් කරන්න බැරි කමක් නැහැ. ඉතින් විභාගෙට ගිහලා විෂයන් තුනක් ලියලා එන්න බැරි කමක් නැහැ නේ. විභාගෙට ගිහලා විෂයන් තුනක් ලියලා එන්න පුළුවන්. එතකොට ඔන්න ඔය වගේ මේ එකකට එකක් අපබ්‍රංශ ආකාරයේ විෂයන් තෝරගත්තාම ඒකයි වෙනවා පොදු කියන විෂය ධාරාවට. එතකොට පොදු කියන විෂය ධාරාව තුළ තියෙන ඇත්තටම විශ්වවිද්‍යාලයට යන්න බැරි වෙනවා. නමුත් උසස් පෙළ කරා කියලා කියන්න පුළුවන් කාට හරි. ඊළඟට ගත්තාම දැන් කලා විෂය ධාරාව තුළ තියෙන විෂයන් වුණත් එහෙම තෝරගන්න පුළුවන්. දැන් උදාහරණයක් හැටියට දුවේ පුතේ හොඳට ඔලුවට ගන්න. කාට හරි හිතෙනවා සිංහලයි නැටුනුයි. දැන් ඔයාලගේ යාළුවන්ට ඔන්න ඔය දේ වෙන්න පුළුවන්. සිංහල නැටුම් එහෙම නැත්නම් සිංහල නාට්‍යාරංග කලාව නැත්නම් සංගීතයත් එක්ක ඒ දරුවා කරනවා මේ උදාහරණයක් හැටියට බෞද්ධ ශිෂ්ටාචාරය. එහෙමත් නැත්නම් වෙනත් විෂයක් කරනවා. උදාහරණයක් හැටියට බෞද්ධ ශිෂ්ටාචාරය, එහෙමත් නැත්නම් රෝම ශිෂ්ටාචාරය, කතෝලික ශිෂ්ටාචාරය වගේ විෂයක් කරනවා. හරි දැන් කල්පනා කරලා බලන්න. එහෙම කරපු ගමන් අර අධ්‍යාපන දෙපාර්තමේන්තුව දුන්න නිර්ණායක වලට අදාළව නෙමෙයි ඔබ මේ විෂය තෝරගෙන තියෙන්නේ. ඔබ සම්පූර්ණයෙන්ම වෙනත් විෂයක් තමයි තෝරගෙන තියෙන්නේ. ඒකයි තියෙන්නේ පොදු කියන විෂය ධාරාවට. හරි. කලා විෂය ධාරාවේ ඒ කියන નિયમિત සම්මතයට අදාළව විෂයන් තෝරා ගැනීම සම්බන්ධයෙන් මම එවන ලද නිබන්ධයක පැහැදිලිව සඳහන් කරලා තියෙනවා. කියවලා තේරුම් ගන්න පුළුවන් වුණාද? කතා කරන්න ඕනේ. ඔව් සර් පුළුවන් වුණා. ඔව් මම එවලා තිබුණා නේද ඒක ලස්සනට? ඔව් සර්. හරි හරි. එතනදී මේ විෂයන් එතකොට දැන් මෙන්න දැන් තමයි මේක අපේ අද මාතෘකාවත් එක්කත් මේක බද්ධ වෙනවා. අපි ආර්ට්ස් වලට අදාළව ටෙක්නොලොජි වලට අදාළව මේ sannivedanaya සහ මාධ්‍ය අධ්‍යයනය කියන විෂය හඳුන්වන්නේ ආර්ට්ස් සහ ටෙක්නොලොජි වලට අදාළව sannivedanaya හා මාධ්‍ය අධ්‍යයනය කියන විෂය හඳුන්වන්නේ සමාජ විද්‍යා විෂය ධාරාවක් හැටියට. ඔන්න මේකේ තියෙන වචනය ආයෙත් දැන් කල්පනා කරලා social science සමාජ විද්‍යාව. පුතේ සමාජ විද්‍යාව දැන් මම මේ පාඩමට අවතීර්ණ වෙමින් ඉන්නේ. social science. එතකොට දැන් මේකේ තේරුම් ගන්න ඕනේ එහෙමනම් සමාජ විද්‍යා කැටගරි එකට අයත් නොවන භෞතික විද්‍යා කාණ්ඩයේ විෂය කැටගරි එකක් තියෙනවා. කාණ්ඩයක් තියෙනවා. පුතේ ඒක කොහොමද වෙන් කරගන්නේ? දැන් ඔබ උදාහරණයක් හැටියට මැත්ස් කරනවා නම් මැත්ස් වල තියෙන ෆිසික්ස් කරනවා නම් එහෙමත් නැත්නම් අපි ගත්තොත් එහෙම ජීව විද්‍යා විෂය ධාරාවට අයත්ව තියෙන කිසියම් විෂය ධාරාවක විෂයක් කරනවා නම් මොකක් හරි අපි හිතමුකෝ කම්බයින් මැත්ස් හරි මොනවා හරි කරනවා කියලා. එතකොට අපි ඒවට කියනවා විද්‍යා විෂයන්. පුතේ මේ ඒ භෞතික විද්‍යා විෂයන් ගණයට අයත් වෙන කොටසක් තියෙනවා. භෞතික විද්‍යා විෂය ගණයට අයත් වෙන කොටස තුල තියෙන්නේ යම් ආකාරයක සොයාගන්න මීට කලින් පර්යේෂණ මත සොයා ගන්නා ලද නියමයන් ගණනාවක් තියෙන. උදාහරණයක් හැටියට අපි නිකන් සරලව ගත්තොත් අපි දන්න දේවල් කතා කරමු. නිව්ටන්ගේ නියමය. එතකොට ඊළඟට ගත්තාම තව අපි ගත්තොත් එහෙම ජලයේ සංයුතිය. ජලයේ සංයුතිය කියන කාරණේ දැන් ඔබට අමුතුවෙන් කියන්න දෙයක් නැහැ. ජලය කොහොමද හැදෙන්නේ කියන කාරණේ. එතකොට අපි දන්නවා H2යි O වලින් එකක් තියෙනවා. එතකොට මේ H2O කියලා කියන්නේ ජලය කියලා අපි කියනවා. එතකොට ඒවා භෞතික විද්‍යා විෂයන් වල නියතයන්. නියතයන් කියලා කියන්නේ මේ ජලය කොහේදී හරි ලෝකයේ යම් තැනක විච්ඡේදනය කරලා බැලුවොත් මේ විච්ඡේදනය කිරීම තුළදී H2යි O1යි එනවා. එතකොට ඒවා භෞතික විද්‍යා විෂයන් වල තියෙන නියතයන්. පුතේ දැන් අපි කතා කරමින් හිටියේ සමාජ විද්‍යා විෂයක්. එතකොට සමාජ විද්‍යා විෂයන් වල එහෙම නියතයන් නැහැ. සමාජ විද්‍යා විෂයන් වෙනස් වෙනවා. දැන් උදාහරණයක් හැටියට අපි ගත්තොත් එහෙම
උසස් පෙළ අපි නිකන් ගමු බලන්න. උසස් පෙළ 2023 දරුවන්ගේ විෂය තෝරා ගැනීම. විෂය තෝරා ගැනීම. හරි. මම දැන් පොඩි මාතෘකාවක් ගත්තා. උසස් පෙළ 2023 දරුවන්ගේ විෂය තෝරා ගැනීම. හරි දැන් අපි කල්පනා කරමු බලන්න. ගිය අවුරුද්දේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ එහෙම නැත්නම් වයඹ පළාතේ උසස් පෙළ විෂයන් තෝර ගන්නකොට දරුවෝ කලා විෂය ධාරාව තෝර ගන්නවා අපි හිතමු 7000ක් කියලා. එතකොට ඒ නිසාම මේ අවුරුද්දේ 7000ක් තෝරා ගනී කියලා අපිට උපකල්පනය කරන්න පුළුවන්ද? එහෙම නැත්නම් ඒක නියතයක් වෙනවද? නෑ. ඒක නියතයක් වෙන්නේ නැහැ. ඔව්. ඊළඟ කාර්යය තමයි අපි උසස් පෙළ දරුවන් පුස්තකාලයට ගිහිල්ලා පොත්පත් කියවන ආකාරය. ලයිබ්‍රරි එකට ගිහිල්ලා. එතකොට මේ ලයිබ්‍රරි එකට ගිහිල්ලා පොත්පත් කියවන ආකාරයේ නියතයක් වෙන්නේ නැහැ. ඒ නියතයක් වෙන්නේ නැති ආකාරය අනුව දැන් එතකොට ඔන්න අපිට දැන් තේරෙනවා මේ සමාජ විද්‍යා විෂයන් වලින් කරන්නේ දුවේ පුතේ සෝෂල් සයන්ස් වලින් කරන්නේ අපි සමාජය පිළිබඳව අද පාඩම උගන්වනකොට ඔයාලට මේක හොඳට තේරෙනවා. අපි සමාජය පිළිබඳව නිරීක්ෂණයන් නිගමනයන් වලට එළඹෙන්න ගන්නවා. එතකොට සමාජයේ තියෙන යම් ප්‍රස්තුතයන් අධ්‍යයනය කරලා යම් සංසිද්ධීන් අධ්‍යයනය කරලා ඒවා පිළිබඳව පොදු නියතයන් වලට එළඹෙන්න ගන්නවා. ඒවා තමයි මේ සමාජ විද්‍යා විෂය කාණ්ඩය තුළට අයත් වෙන්නේ. එතකොට ඒ සමාජ විද්‍යා විෂය කාණ්ඩය තුළ ඔබට තියෙන sannivedanaya සහ මාධ්‍ය අධ්‍යයනය සබ්ජෙක්ට් එක ආර්ථික විද්‍යාව කරන්න පුළුවන්. දේශපාලන විද්‍යාව කරන්න පුළුවන්. ඔන්න බලන්න ඒවට නිකන් අර වක්‍රාකාරව සමහර සබ්ජෙක්ට්ස් වලට විද්‍යාව කැලලක් එකතු වෙලා තියෙනවා. ඊළඟට තර්ක ශාස්ත්‍රය සහ විද්‍යාත්මක ක්‍රමය. එතකොට දැන් පැහැදිලි. ගෘහ ආර්ථික විද්‍යාව. බලන්න එතනත් අර එකක් එකතු වෙලා තියෙනවා. එතකොට මෙන්න මේ ආකාරයට සමාජ විද්‍යා විෂය කාණ්ඩයට අයත් වෙන විෂය ගණනාවක් තියෙනවා. භූගෝල විද්‍යාව. ඊළඟට ගත්තාම විද්‍යාව නැති ඒවා තියෙනවා. දැන් sannivedanaya හා මාධ්‍ය අධ්‍යයනය, ඉතිහාසය. ඒතකොට ඒවයි විද්‍යාව කියන වචනේ නැහැ. නමුත් ඒවා අයිති වෙන්නේ සමාජ විද්‍යාව. ඒකට ඒවයින් කරන්නේ සමාජය පිළිබඳව හදාරන විෂය කාණ්ඩයක්. අනිවාර්යෙන්ම උසස් පෙළ හදාරන දරුවෙක් සමාජ විද්‍යා විෂය කාණ්ඩයෙන් විෂයක් තෝරාගත යුතුමයි. right. අපි දැන් එහෙමනම් මූලික අවබෝධයක් ලබලා තියෙනවා. හරි. අද මාතෘකාව ලියාගන්න ඔයාලා දැන් කොහොමද දවසකට මාතෘකාවකුත් අපි කතා කරනවානේ. අද මාතෘකාව ලියාගන්න sannivedana නිර්වචන කියන මාතෘකාව ලියාගන්න. අපි දැන් ගිය සතියේත් එකක් කතා කළා. අද නිර්වචන කියන මාතෘකාව ලියා ගන්න. මං හිතන්නේ ස්ක්‍රීන් එකේ තියෙනවා. ඒ නිසා ගැටලුවක් නැහැ. හරි. sannivedana නිර්වචන. පුතේ ඉස්සලම තේරුම් කරගන්න තියෙන ඔව් අහන්න දරුවෝ මොන හරි ප්‍රශ්නයක් තියෙනවා අහන්න. හරි. දැන් එහෙනම් බලන්නකෝ. ලියාගත්තනේ. sannivedana විෂය වගේම තවත් බොහෝ විෂයන් තියෙනවා. දැන් අපි ගත්තාම දේශපාලන විද්‍යාව තියෙනවා. ආර්ථික විද්‍යාව තියෙනවා. භූගෝල විද්‍යාව තියෙනවා. එතකොට මෙන්න මේ විෂයන් වල මේ විෂය පිළිබඳව අවබෝධයක් ලබා ගන්න අලුතින් මේ විෂයක් අධ්‍යයනය කරන කෙනෙකුට ඒ පිළිබඳව දැක්මක් ඇති කරගන්න මූලික තොරතුරු අනාවරණය කරගන්න එම විෂයන් වල ඒ විෂයන් පිළිබඳ පර්යේෂණ කරපු විද්වතුන් ඒ විෂයන් පිළිබඳ පර්යේෂණ කරපු විද්වතුන් විසින් ඉදිරිපත් කරලා තියෙන අදහස් ඉදිරිපත් කරලා තියෙන මතවාද ඉදිරිපත් කරලා තියෙන
යම් යම් ආකාරයක සංකල්ප අපි නම් කරනවා නිර්වචන කියලා. එතකොට නිර්වචන කියලා කියන්නේ එක්තරා ආකාරයකට තවත් කිව්වොත් වැරද්දක් නැහැ. අර්ථකථන කියලා කිව්වොත් වැරද්දක් නැහැ. අර්ථකථන. ඒ කියන්නේ පුතේ දැන් අපි කියනෝනේ කිසියම් දෙයක් අර්ථකථනය කරනවා කියලා කියන්නේ යම් දෙයක් පැහැදිලි කරනවා කියන එකනේ. එතකොට sannivedanaya සම්බන්ධව කිසියම් ආකාරයක පර්යේෂණ කරපු විද්වතුන් ඉදිරිපත් කරලා තිබිච්ච තියෙන ඒ කියන්නේ පර්යේෂණයක් මගින් අනාවරණය කරගත්ත අදහසක් අපි කියන නිර්වචනයක් කියලා. එතකොට දැන් ඔබට පැහැදිලි වෙන්න ඕනේ මේ සමාජ විද්‍යා විෂය ධාරාව තුළ සමාජය පිළිබඳව නිරීක්ෂණය කරලා එයා දකින ආකාරයකට තමයි මේ අර්ථකථනය ඉදිරිපත් කරන්නේ. එතකොට ඔන්න ඔය ආකාරයට සෑම විෂයක්ම ඔබ ඉගෙන ගන්නකොට හැම විෂයකම වගේ නිර්වචන තියෙනවා. ඒක අමතක කරන්න එපා. හරි? එතකොට දැන් ඒ ආකාරයට මේ උසස් පෙළ sannivedanaya හා මාධ්‍ය අධ්‍යයනය කියන විෂය ධාරාවට නිර්වචන නිර්දේශ වෙලා තියෙනවා. හරි මම ඉස්සෙල්ලාම කියන්නම් නිර්දේශ වෙලා තියෙන නිර්වචන ප්‍රමාණය පුතේ 5යි. හරි. ඒ කියලා කියන්නේ sannivedanaya හා මාධ්‍ය අධ්‍යයනයේ විෂයට තියෙන නිර්වචන ප්‍රමාණය 5යි කියලා නෙමෙයි කියලා කියන්නේ. උසස් පෙළ දරුවෝ හැටියට ඉගෙන ගන්න ඔබට මේ විෂය හඳුන්වන්න ඉදිරිපත් වෙලා තියෙන නිර්වචන ප්‍රමාණය 5යි කියලා කිව්වේ. එතකොට මේ විෂය හඳුන්වන්න නිර්වචන 5ක් තියෙනවා. sannivedanaya කියන විෂයට අදාළව නිර්වචන මම හිතන්නේ 50ක් 60ක් 100ක් අපිට හොයාගන්න පුළුවන්. ඒ ගැන නෙමෙයි මේ කතා කරන්නේ. මෙතන කතා කරන්නේ අපට ඒ තියෙන නිර්වචන ගොන්න අතරින් නිර්දේශ වෙලා තියෙනවා නිර්වචන 5ක්. හරියට දැන් කොයි වගේද කියලා ගත්තොත් එහෙම ඇඳුම් කියන කාණ්ඩය අතරින් ඉස්කෝලේට යන්න නිර්දේශ වෙලා තියෙන ඇඳුමක් තියෙනවානේ. අන්න ඒ වගේ. එතකොට ඉස්කෝලේට යනකොට යම් ආකාරයක ඒ දරුවෙක් ක්‍රීඩාවලට පුහුණු වීම වලට යනවා. එතකොට එතනදිත් අර යුනිෆෝම් එකට අමතරව ඒ දරුවට නිර්දේශ කරලා තියෙනවා. ඔයා පුහුණු වීම වලට එනවනම් මේ જાති ඇඳුමක් ඇඳගෙන ඉන්න. එයාට නිර්දේශ කරලා තියෙනවා. හරි? එතකොට අපි දැකලා නැහැනේ පුහුණු වීම වලට යනකොට දරුවෝ සරමක් ඇඳගෙන ගෑනු ළමයි නයිටියක් හරි චීත්තයක් හරි ඇඳගෙන යනවා අපි දැකලා නැහැ. එතකොට මෙන්න මේ වගේ නිර්දේශ වෙච්ච කැටගරි එකක් තියෙනවා. නිර්දේශ වෙච්ච කැටගරි එක තමයි මේ අපි කතා කරන්නේ. එතකොට දැන් පැහැදිලි. එතකොට මේ නිර්වචන 5 විභාගයට අහන්න පුළුවන්. ඇයි කියලා තියෙනවනේ. අපි දීලා තියෙන 5ක් ඒ 5ෙන් තමයි අහන්නේ. එතකොට ඒවා අර්ථකථන කියලා කියන එහෙම නැත්නම් අපි කියනවා නිර්වචන කියලා. දැන් එහෙනම් නිර්වචන පිළිබඳ මූලික හැඳින්වීම ඔබට පැහැදිලි. පොතේ කෙටියෙන්ම කියන්න ඕන දෙයක් තමයි මේ නිර්වචන ඉදිරිපත් කරන්නේ එකම රටක පුද්ගලයෝ නෙමෙයි. ඔන්න දැන් ඔළුවට ගන්නවා. දැන් මේව තමයි අපි මේ හදාගන්න චිත්‍රය. මේ මීඩියා ඉගෙන ගන්නකොට හදාගන්න බෑග්ග්‍රවුන්ඩ් එක. මේ නිර්වචන ඉදිරිපත් කරන්නේ එකම රටක ඉන්න පුද්ගලයෝ නෙමෙයි. එක. ඊළඟ දෙවෙනියට මම කියන මේ නිර්වචන ඉදිරිපත් කරන්නේ එකම අවුරුද්දකත් නෙමෙයි. හරි? හරි. දැන් නිකන් ඔළුවට ගන්න චූට්ටක් තියාගන්න. ඊළඟට තුන්වෙනියට මම කියන මේ නිර්වචන ඉදිරිපත් කරන්නේ එකම අධ්‍යාපන මට්ටමක් තියන අයත් නෙමෙයි. හරි? ඊළඟට මේ නිර්වචන ඉදිරිපත් කරන්නේ එකම ආකාරයේ රැකියා කරන කට්ටියක් නෙමෙයි. ඊළඟට තව මට ගොඩාක් ඒවා කියන්න පුළුවන්. මේ නිර්වචන ඉදිරිපත් කරන්නේ දැන් උදාහරණයක් හැටියට මෙතන එක සමානකමක් නම් තියෙනවා. මේ නිර්වචන බහුතරයක් ඉදිරිපත් කරලා තියෙන පුතේ පිරිමි කණ්ඩායම්. ගෑනු කණ්ඩායම් කවුරුත් නිර්වචන මේ අපේ නිර්දේශිත ඒවාට ඉදිරිපත් කරලා නැහැ. ඒක විතරයි සමානකමකට තියෙන්නේ. අනෙක් ඒවා ගත්තාම දැන් ඔයාලට මම පැහැදිලි කරා මේ නිර්වචන ඉදිරිපත් කරන්නේ විවිධත්වයෙන් යුතු පාර්ශව. හැබැයි ඔන්න දැන් ආයෙ කියනවා නිර්වචන ඉදිරිපත් කරන්නේ විවිධත්වයෙන් යුතු පාර්ශව වුණාට මේ ඔක්කොම බලලා තියෙන එක ඔබ්ජෙක්ට් එකක් දිහා. දැන් මොකද්ද මේ ඔබ්ජෙක්ට් එක කියන කාරණේ අපි කල්පනා කරලා බලමු. ඕන කල්පනා කරන්න. මම නිකන් කියනවා මේසයක් මත හොඳ දැන් උපකල්පනය කරගන්න මේක අපි කරගන්නවනේ කරන්නේ. මේසයක් මත
පළතුරු කූඩයක් තියලා එක එක જાතිය පළතුරු තියෙනවා 6 දෙනෙක් වටේට වාඩි කරලා ඒ 6 දෙනා මේ පළතුරු කූඩය පිළිබඳව විවිධ අදහස් පළ කරනවා. එතන ඉන්න කලාකරුවෙක්. එතන ඉන්නවා කලාකරුවෙක්. එතන ඉන්නවා ව්‍යාපාරිකයෙක්. එතන ඉන්නවා ගොවි මහත්තයෙක්. එතන ඉන්නවා ආහාර තාක්ෂණය පිළිබඳව පර්යේෂණ කරපු දොස්තර මහත්තයෙක්. එහෙමත් නැත්නම් බටහිර වෛද්‍ය විද්‍යාව පිළිබඳව පර්යේෂණ කරපු පෝෂණවේදී දොස්තර මහත්තයෙක්. පෝෂණය පිළිබඳව කතා කරන දොස්තර මහත්තයෙක්. එතන ඉන්නවා දේශීය ආයුර්වේද වෛද්‍ය විද්‍යාව පිළිබඳව පර්යේෂණ කරපු පෝෂණය පිළිබඳ දොස්තර මහත්තයෙක්. දැන් ඔබට පැහැදිලි. හැබැයි මැද තියෙන ඔබ්ජෙක්ට් එක දැන් මට කතා කරන්න එකකට එකක් වෙනස් ඔබ්ජෙක්ට් එකක්ද තියෙන්නේ මේසෙ මැද එකක්ද තියලා තියෙන ඔබ්ජෙක්ට් එක? එකයි. මම ඔයාලට ඔන්න දැන් චූටි මේ මතක් කිරීමක් කරනවා. දැන් මම මේව ඔයාලට උගන්වන්න ඕනේ නැහැ. නමුත් ඔයාලා මේවා දන්නවා. හැබැයි තියෙන ප්‍රශ්නේ කමියුනිකේෂන් පාවිච්චි කරනකොට දුවේ පුතේ හොඳට මතක තියාගන්න හරියට උත්තර දෙන්න ඕනේ. මයික් එක ඔන් කරලා බොහොම ගැඹීරව කතා කරන්න ඕනේ. එතකොට විධිමත්ව කතාව පටන් අරගෙන විධිමත්ව කතාව අවසන් කරන්න ඕනේ. දැන් වෙලා තියෙන දරුවෝ එහෙම නෙමෙයි. මයික් එකට ඔයාලා හරි වේගවත් ඒකයි තියෙන ප්‍රශ්නේ. මයික් එකට ඇඟිල්ල මෙහෙම යවනකොට භාගයක් කියලා මයික් එක ඔන් වෙනකොට භාගයක් ගිහිල්ලා ඉවරයි. ඊටු භාගෙ මට ඇහෙනවා. හරි එහෙම නෙමෙයි. මං කියන්නේ මේ පොඩක් මයික් එකට හරියට කතා කරන්න. දැන් මම බැරි වෙලාවත් හුචු 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 ගාලා කතා කරත් ඔයාලට පන්ති ඉන්න බැරි වෙනවනේ. අන්න ඒ නිසා මම මගේ හරියට කතා කරන්න ඕනේ. ඒක සංවේදන කුසලතාවයක් ස්කිල් එකක්. හරි. දැන් මම අහපු ප්‍රශ්නය මැද තියෙන ඔබ්ජෙක්ට් එක එකකට එකක් වෙනස්ද සමානයිද එකයිද? උත්තර දෙන්න ඕනේ. නිර්වචන උගන්නන්න උත්තර දෙන්න ඕනේ. මැද තියෙන ඔබ්ජෙක්ට් එක මේසේ මැද තියෙන ඔබ්ජෙක්ට් එක 6 දෙනාට ඔබ්ජෙක්ට් 6ක්ද දුන්නේ එක ඔබ්ජෙක්ට් එකක්ද? එක. නැපතේ? එක ඔබ්ජෙක්ට් එක. එක ඔබ්ජෙක්ට් එකක්. හරි. දැන් මම ඔබෙන් ඊළඟට අහනවා එක ඔබ්ජෙක්ට් එකක් හරි. ඒ ඔබ්ජෙක්ට් එක පිළිබඳ අර 6 දෙනා දරන මතවාදය සමානයිද? නැහැ. ඔව්. නැහැ නේද? කතා කරන්න බෑ ඔක්කොම කතා කරන්න. කතා නොකර ඉන්න බෑ. අපි කතා කරගෙන ලස්සනට යන්නේ වැඩේ. එහෙමනේ අපි අඳුර ගන්නත් පුළුවන් වෙන්නේ. හරි. දැන් මම ඔයාලගෙන් නිකන් අහුවොත් එහෙම දැන් උසස් පෙළ හදාරන දුවලා පුතාලා නිසා සාමාන්‍ය පෙළ නෙමෙයිනේ දැන් A level නේ ඇඩ්වාන්ස් level කියලා කියන්නේ එසේ මෙසේ. ඇයි මේගොල්ලගේ මතවාද වෙනස් වුනේ? ඒ කියන්නේ මේගොල්ල ඒ සම්බන්ධයෙන් දරන මතවාද එකකට එකක් වෙනස් ඇයි? දුවේ පුතේ. අනේ කතා කරන්න ඕනේ. හිතෙන දේවල් කියන්න. ආයෙ ලැජ්ජ වෙන්න එපා. විවිධ මට්ටම් වල සිටින පුද්ගලින් වීම නිසා. ඔව් ඒක විවිධ මට්ටම් වල. ඒතකොට මම නිකන් මෙහෙම තව ප්‍රශ්නයක් ඒ දුවගෙන් ඇහුවොත් මට්ටම් කියලා අදහස් කරේ මොනවද? ඒ දුව නැතත් වෙන කවුරු කියන්නේ හරි. ඈ? සමාජ ස්තර එකිනෙකට වෙනස්නේ එන අපි KTN කිව්වොත් එහෙම ඒගොල්ලගේ විෂයපතයන් වෙනස්. ඔව්. හරි? හරි. ඒගොල්ලෝ එක එක විෂයපතයන් වල ඉඳලා තමයි අර පළතුරු කූඩේ දිහා බැලුවේ. හරි. මම පළතුරු කූඩේ කතාව පැත්තකින් තියලා වෙන කතාවක් කියලා දෙන්නම්. එතකොට නිර්වචනය මේ ඉගෙන ගන්න දෙයක් නැති ගාන මේ කතා දෙක තුන අහගත්තාම ගුරුවරයා කියලා කියන්නේ කතන්දර කියන එක තමයි. දැන් අම්මලා අහගෙන ඉඳලා හයි ප්‍රොෆෙසර් උදේ ඉඳන් කියන්නේ කතන්දර කියලා. කමන්නේ කතන්දර විනාඩි 20ක් 30ක් අහලා බේරනකොට මොන හරි දෙයක් අපි බලමුකෝ වෙනවද කියලා. මම මෙතන මේ පිට්ටනියක් අඳිනවා. පිට්ටනිය රවුමට යන්නේ කොටුවටක් තියෙනවනේ හරි.
මේ පිට්ටනිය මැද මට එහෙම හරකෙක් අඳින්න බෑ. මම නිකන් ඉතින් අඳින්න බෑ. හොම්බක් දාලා කකුල් දාලා හරි වල්ගයක් දාලා මෙතන ඉන්නවා මේ ගවයෙක් ඉන්නවා. හරි හරකෙක් වගේ පේනවන්නේ නිකන් නේද? හලෝ ඇහෙන්නේ නැද්ද? ඔව් සර්. ඕන් දැන් මම මේ හරකෙක් ඇඳලා තින්නේ හරි මම මේ පිට්ටනිය වටේ දැන් මේක සමාජ විද්‍යා විෂයක් කියලා මම මේ කිව්වේ sannivedanaye මම මේ තාම මීඩියා උගන්වන්නේ නැහැ නිර්වචන උගන්වන්නේ මේ පිට්ටනිය වටේ මම 4 දෙනෙක් තියෙනවා 4 දෙනෙක් ඉන්නවා කියලා උපකල්පනය කරනවා මෙතන ඉන්න මේ භික්ෂුන් වහන්සේ නමක් භික්ෂුවක් ඉන්නවා උතන හරි මේ පැත්තේ ස්වාමින් වහන්සේ නමක් ඉන්නවා හරකා දිහා බලාගෙන මෙතන ඉන්නවා ගොවියා එයත් මෙතන ඉඳගෙන මේ හරකා දිහා බලාගෙන ඉන්නවා මෙතන ඉන්නවා පුතේ මෙතන ඉන්නවා හින්දු බැතිමති මෙතන ඉන්න හරකා දිහා බලන්න හින්දු බැතිමති මෙතන මං අඳිනවා ඉස්ලාම් බැතිමති එයා ව්‍යාපාරිකයෙක් ඉස්ලාම් බැතිමතෙක් ව්‍යාපාරිකයෙක් මෙතන විවිධ ජාතියේ දරුවෝ ඉන්න පුළුවන් ඒ ගැන මට කිසිදු ගැටලුවකුත් විවාදයකුත් නැහැ හරි දැන් මැද ඉන්නේ කවුද පිට්ටනිය කතා කරන්න ගවයා අම්මලාට දෙන්න කියන්නේ මේ යහගෙන ඉන්න එතකොට පැහැදිලිව කතා කරමු මැද ගවයෙක් ඉන්නවා හරි දැන් මම ඔබෙන් අහන ප්‍රශ්නයක් තියෙනවා මේ ගවයා සම්බන්ධයෙන් නැත්නම් හරකා සම්බන්ධයෙන් මේ 4 දෙනාට ඇති වෙන ආකල්ප සමානද නැහැ. සමාන වෙන්නේ නැහැ දැන් මං නිකමට ඇහුවොත් උසස් පෙළ කරන දුපුතුන්ගෙන් ඇයි සමාන වුණේ නැත්තේ කියලා ඇහුවොත් එහෙම ඒගොල්ලොන්ගේ සිතුවිලි මේ රැකියාව වෙනස් හින්දා අන්න හරි ඒගොල්ලගේ සිතුවිලි රැකියාවන් ඊළඟට ආගම් හරි තව කියන්නේ ගවයා කියන සතා පිළිබඳව ඒ සමාජ විසින් ඒ චරිතවලට තියලා තියෙන සමාජ විසින් දීලා තියෙන වටිනාකම් වෙනස් නිසා ගවයා සම්බන්ධයෙන් ඒ අය තුළ ඇති වෙන්නේ එකිනෙකට වෙනස් සංකල්පනා එකඟද ඔව් සර්. ඔව් සර් පුතේ sannivedanaye නිර්වචනත් එහෙම්ම තමයි. ඇයි sannivedanayට එක නිර්වචනයක් ඉදිරිපත් උනේ නැත්තේ දැන්? මම ඔයාලගෙන් ඕන් අහනවා දැන් මීඩියා ගැන මෙලෝ දෙයක් දන්නේ නමුත් මම අහන එක ප්‍රශ්නයක්. ඇයි sannivedana විෂයට එක නිර්වචනයක් ඉදිරිපත් උනේ නැත්තේ? විවිධ සමාජ සංස්කෘතීන් වල වෙසෙන විවිධ මතාන්තර ගන්න පුද්ගලයන් විසින් ඉදිරිපත් වෙන නිසා. දැන් බලන්න මීඩියා විෂය කාරණයක් අවබෝධ කරගන්න එක කොච්චර ලේසිද කියලා. පුතේ sannivedanaya හා මාධ්‍ය අධ්‍යයනය ඉගෙන ගන්න තියෙන්නේ පරිසරයෙන් සමාජ පද්ධතිය තුලින් අපි මේ ගන්න වටපිටාව තුලින් මම ඔන්න ඕක කියලා දෙන්න ඔයාලට ගත්තේ පළතුරු කූඩයක් සහ මේ ගවයේගේ කතාවක් විතරයි. හරිද? තව මේ කතාව ඉවර කරලත් නෑ මම. පළතුරු කූඩේ මේසේ මැද තියාගෙන ඉන්නකොට වෛද්‍ය විද්‍යාව පිළිබඳව බටහිර වෛද්‍ය විද්‍යාව පිළිබඳව හදාරන ලද පෝෂණ වේදියාට එහෙම නැත්නම් වෛද්‍යවරයාට ඒකේ කලාත්මකයක් එයාට හම්බ වෙන්නේ නෑ දකින්න. එයා ඒකෙන් දකින්නේ විටමින්, කැල්සියම්, ලවණ, කාබෝහයිඩ්‍රේට් එහෙමත් නැත්නම් අහවල් ලෙඩේට මේ පළතුර මෙච්චර ප්‍රමාණයක් හොඳයි කියන සිද්ධිය. මං කියන කාරණේ පැහැදිලිද?
thank you sir. ඔව්. එයා කොයි වෙලාවකවත් එයාට වෙන දේවල් පේන්නේ නැහැ. ඒ ඔබ්ජෙක්ට් එක දකින්නේ. දේශීය පෙරදිග වෛද්‍ය විද්‍යාව හදාරන කෙනා මේසේ මේ මැද තියෙන පළතුරු කූඩේ දිහා බලන් ඉන්නකොට එයාට පේනවා මේ වාපිත් වැඩි වෙනවා. මේකෙන් පිට ඇවිස්සෙනවා. මේකෙන් පිට පාලනය කරන්න පුළුවන් වගේ සිතුවිලි ගණනාවක් එයාට එනවා. හරියට කියලා මම විශ්වාස කරනවා. හරි නේද දුවේ? පුතේ? ඉතින් කොහොම යකෝ කතා කරන්නේ? හරි සර්. ඔව් එක්කෙනෙක් හැම වෙලාවෙම එක්කෙනෙක් හරි දෙන්නෙක් හරි මයික් එක ඔන් කරගන්න එක විතරයි කරන්නේ. කවුරුත් කතා කරන්නේ එහෙම බෑ. ඉගෙන ගන්න බෑ. ඔය අම්මලා තාත්තලාත් පොඩ්ඩක් මේ වගකීමක් ගන්න. නැත්තම් ඔය විදිහට දරුවන්ට උගන්වනවා කියන එකේ දරුවන්ගේ ස්කිල් තමයි අඩු කරන්නේ. එතකොට ඒ කුසලතා අඩු වෙන්න ඒ අය ඊට පස්සේ ඉතින් මේ තනිකර අර ඔතෑණි සමාජයකට තමයි පරිවර්තනය. ඒ නිසා අම්මලා තාත්තලා පොඩක් කොස්සක් හරි තියාගෙන පිටිපස්සෙන් කල්ප දාන්න ඔබත් උත්තරේ දීපන් නැත්තම් තෝගේ කොන්ද කඩනවයි කියලා හරි එහෙම පොඩක් තට්ටුවක් දාන්න බලන්න. හරි? මේ මුලින්මනේ දැන් මේකට මේ මුලින්ම වමට ගහන්න ගත්තොත් දරුවෝ හරි ප්‍රශ්නයක් වෙනවා. හරි. ඊළඟට දැන් අපි මේක ගැන කතා කර ආවා. මං කිව්වා එතන මේසේ ව්‍යාපාරික බවතෙක් ඉන්න කියලා. ව්‍යාපාරික බවතට මොනවද දැන් පේන්න ගන්නව ඇත්තේ මේ පළතුරු කූඩේ? ඒ පළතුරු වල එක පළතුරු දෙන මිල ගන්න අන්න හරි. ඒ පළතුරු කූඩය තුල යාට ගණදුනුවක් පේන්න ගන්න. බිස්නස් එකක් පේන්න ගන්න. මිලක් නියම කරන්න යාට පේන්න ගන්නවා. චිත්‍ර ශිල්පියෙක් ඉන්න ඔය පළතුරු කූඩේ දිහා බලාගෙන දැන්. අර මේසේ වටේ. දැන් දුවේ පුතේ කලාත්මක බව. ඔව් එයාට කලාත්මක භාවයක් තියෙනවා. එයාට හිතෙනවා මේක මේ ලස්සන නිර්මාණයක් නේ. එයා සියලු වටේ අනික් තියෙන අනවශ්‍ය වස්තු විෂයන් අයින් කරලා මේකේ ස්කේල් එක පරිමාව අරගෙන මේක පිළිවෙලට එයාගේ මනසේ චිත්‍රයක් ඇටියට මවා ගන්නවා. මනස්කාන්ත චිත්‍රයක් ඇටියට බලනවා. දැන් අපි 5 දෙනාට නැත්නම් 6 දෙනාට කඩදාසි 6ක් දීලා කියනවා මේ පළතුරු කූඩේ සම්බන්ධයෙන් වාක්‍ය 10ක් ලියලා දෙන්න කියලා. වාක්‍ය 10ක් ලියලා දෙන්න කියලා. හරි? එතකොට අපිට පැහැදිලි ඒ 6 දෙනා පළතුරු කූඩේ සම්බන්ධයෙන් ලියලා දෙන වාක්‍ය 10 එකිනෙකට වෙනස් කියලා. ඉතින් සමාජ විද්‍යා විෂයක් තුල නිර්වචන හේවත් අර්ථකථන එකිනෙකට වෙනස් වෙන්නේ ඔන්න ඔය කියන භූමිකාව හේතු කරගෙන. සමාජය තුල ඉන්න ඒ පුද්ගලයන් විවිධ මතවාද, විවිධ සමාජ පද්ධතීන්, විවිධ සංස්කෘතීන්, විවිධ ආගම් නියෝජනය කරනකොට යම් කිසි ඔබ්ජෙක්ට් එකක් ඒ අය දකින ආකාරය වෙනස්. සමාන වෙන්නේ නැහැ. ඒක නිසා තමයි මේ කලා විෂය ධාරාව තුල තියෙන සමහර විෂයන් social science කියලා නම් කරලා තියෙන සමාජ විද්‍යාව. එතකොට එක එක සමාජ පද්ධතීන් වලට අදාළව ඒ කියන භූමිකාවන් වෙනස් ආකාරයෙන් දකින්න. භෞතික විද්‍යාවේ එහෙම වෙන්න බෑ. ජලය පිළිබඳ කොහේ පර්යේෂණ කරත් H2O1 කියන අණු ටික වෙන් කර ගැනීම හැකියාව තියෙනවා. එතකොට එතන අර මේසේ මැද්දේ තියෙන පළතුරු කූඩේ සම්බන්ධයෙන් මතවාද පළ කරා වගේ පර්යේෂණයකින් නැත්නම් හිතලු ප්‍රකාශ කරන්න බෑ. පර්යේෂණයකින් පැමිණෙන නිගමනයන් තමයි ප්‍රකාශ කරන්න වෙන්නේ. මේ කතාවත් අපි ඉවරයක් කරගමු නැත්නම් අවුලක් නේ. භික්ෂුන් වහන්සේ මේ ගවයා දිහා බලන් කල්පනා කරනවා මම නිකන් දරුවෙක්ගෙන් අහන්නම් ස්වාමින් වහන්සේට ඒ ගවයා දිහා බලන් ඉන්නකොට කල්පනා වෙන්න ඇත්තේ මොන වගේවද? මේ තේසනාත්මයක් ලැබීමට හේතු කර්මය පිළිබඳ ඔව් කියන්න බෑ. ලස්සන සතෙක් ලොකු කර්මයක් කරලා ඇති. කර්මය පටිසන් දෙනවා. ඒ කර්මය දැන් මේ ගෙවනවා තව ආත්මයක්. ඒ ආත්මයෙන් නිදහස් වෙලා ඊළඟ ආත්මය තුල තමයි මේ වෙනත් ආත්මයක ඉපදිලා වෙනත් ඒ කියන්නේ කර්මයේ ගෙවන කයි තමයි මේ කර්මයේ ගෙවන එක තමයි බලන්න කොච්චර පව් කරලා තියෙනවද කියලා ස්වාමින් වහන්සේට හිතෙනවා ඇති අර සතා දිහා බලලා යාගේ සිතුවිල්ල. සමහර වෙලාවට ඒ වෙනකොට
ඉතිහාසගත ජාතක කතාවල තියෙන සමහර කතාන්දර එහෙමත් මතක් වෙනවා ඇති. නේද? හැපතේ? හරි. ගෝවි මහත්තයාට මේ ඔබ්ජෙක්ට් එක දිහා දැක්කම මොනවද හිතෙන්නේ නැද්ද? කතා කරන්න වෙයි. පුතේ sannivedanaya කියලා කියන්නේ නිර්මාණශීලී විෂයක්. ඒ නිසා කතා කරන්න වෙන ඉස්සෙල්ලාම. ගෞතමට උපකාර කරගත හැකි ආකාර පිළිබඳ ගවයාගෙන් ලබා ගන්න පුළුවන් ප්‍රයෝජන. එයා බලනවා මේ හොඳ ගාවේ කනේ මට හිටියානම් කරත්තෙට බැඳ ගන්න පුළුවන්. මට හිටියානම් ගව පට්ටියට එකතු කර ගන්න තිබ්බනම් සුන්දරයි. මට හිටියානම් ගොවිතැන් වැඩවලට පහසු කර ගන්න පුළුවන්. මේක මෙහෙමයි කියලා එයාගේ සිතුවිල්ල. පුතේ මේ Hindu භක්තිකයා ගවයා දිහා බලලා මොනවද කල්පනා කරන්නේ නැද්ද? කියන්න බලන්න. ඔවුන්ගේ ආගමට ගවයාගේ තියෙන වටිනාකම ඔව් Hindu භක්තිකයා තුල ගවයා සම්බන්ධයෙන් මැති වෙන ආකල්පය තමයි ආගමික භක්තියක් ඇති වෙලා මේ Hindu ආගම තුල යාට තියෙන වන්දනාමාන ක්‍රම තුල ගත්තාම එයාට ඇති වෙන සිතුවිලි තර වෙනස්. ඊළඟට ගත්තාම ඉස්ලාම් බැතිමතෙක් මේ ගවයා සම්බන්ධයෙන් ගත්තාම ඔහුගේ ව්‍යාපාරික කටයුතු වලට මේ ගවයා යොදාගන්නේ කොහොමද කියන එක හෝ එහෙම නැත්නම් මේ ගවයා සම්බන්ධයෙන් මිලක් නියම කරමින් යම් ආකාරයක ගණදනුවක් කරලා එහෙමත් නැත්නම් අපි උදාහරණයකට ගත්තොත් එහෙම මේ ගවයා මේ තුන්දෙනාට ඇතිවෙච්ච සිතුවිල්ල නෙමෙයි මේ බැතිමතාට ඇති වෙන්නේ. ඔන්න ඔය කියන කාර්යය දැන් අපට පැහැදිලි කියලා මම විශ්වාස කරනවා. right. එhmenan ඔය මූලික හරය ඔළුවේ තියාගෙන පළතුරු කූඩේ සහ ගවයාගේ කතාවේ ඔළුවේ තියාගෙන sannivedana නිර්වචන වලට අපි ප්‍රවේශ වීම තමයි කරන්න ඕනේ. එතකොට කිසියම් හෝ කෙනෙකුට අපහාසයක් අපහසුාවක් ඇති නොවේවා කියලා ප්‍රාර්ථනා කරන ගන්න උදාහරණ වලින් අපි මේ උදාහරණ ගන්න විෂය පිළිබඳ අවබෝධයක් ලබා ගන්න sannivedanaya පිළිබඳ මූලික අවබෝධයක් ලැබීමට ඒ සම්බන්ධයෙන් ඉදිරිපත් වී ඇති නිර්වචන ඉතා ප්‍රයෝජනවත්ය. විවිධ විද්වතුන් හා ආයතනික සංවිධාන මගින් ඉදිරිපත් කර ඇති sannivedanaya පිළිබඳ නිර්වචන යතර වෙනවා කියලා කියනවා. ඒ කියන්නේ හරියට මේ කතාව වගේ. එතකොට මෙතන නිර්වචන වලදී මෙතන තියෙන ඔබ්ජෙක්ට් එක මොකක්ද? මේ ගවයා වෙනුවට තියෙන නිර්වචන මේ ගවයා වෙනුවට මෙතන තියන්න ඕන ඔබ්ජෙක්ට් එක මොකද්ද? පළතුරු කූඩේ වෙනුවට මෙතන තියන්න ඕන නිර්වචන වලදී sannivedana නිර්වචන වලදී. දැන් ඔබ්ජෙක්ට් එක මාරු කරගන්න ඕනේ. sannivedana විෂය එතන තියෙන්න ඕනේ පුතේ sannivedanaya කියන ඔබ්ජෙක්ට් එක මෙතන තියෙනවා. ඒ sannivedanaya කියන ඔබ්ජෙක්ට් එක තියලා දැන් වටේ වෙන කට්ටියක් අපි ස්ථානගත කරනවා. හරි එතන ඉන්න වෙනත් විද්වතුන් සහ ආයතන නැත්නම් සංවිධාන මේ අය මේ ඔබ්ජෙක්ට් එක දිහා දකින ආකාරය. ඒවා මගින් ඉදිරිපත් කරන මූලික සාධක පිළිබඳ අවධානය යොමු කිරීමෙන් sannivedanaya සම්බන්ධයෙන් වඩාත් අර්ථවත් විවරණයක් සපයා ගන්න පුළුවන්. අන්න පැහැදිලි කරනවා. ඒවා මගින් ඉදිරිපත් කරන මූලික sannivedanaya එතකොට sannivedanaya සම්බන්ධයෙන් අර්ථවත් පැහැදිලි කිරීමක් දැක්මක් ඇති කරගන්න පුළුවනි කියන කාරණය. right. හරි. දැන් මූලික අවබෝධයක් ආවාද නිර්වචන සම්බන්ධයෙන් ඔබට? ඔව් සර්. ඔව් සර්. හරිනේ. හරි. ඒ ඔය තමයි මේ විෂය හරි ලේසි. මේ විෂය තුල තියෙන්නේ සමාජයත් එක්ක ඉගෙන ගන්න දේවල්. right. අපි දැන් ඉදිරියට යමු බලන්න. හරි. දුවේ පුතේ එහෙමනම් දැන් ඔබට පැහැදිලි අපි පොඩි සටහනක්වත් ලියාගමු. සටහන ලියන්න ඉස්සෙල්ලා වැඩපොත සම්බන්ධයෙන් මොකද කරන්න කියලා දෙයක් තියෙනවා. වැඩපොත සම්බන්ධයෙන් මම ඔයාලට කරන්න ඕන දේ කියලා දෙන්නම් අද. ඔව් ලැබුණේ නැති කට්ටිය එච්චර දුක් වෙන්න එපා. ඒගොල්ලන්ට ලැබේවි. මම ඔබට පාඩමේ අනාතරයක කියලා දෙන්නම්. දැන් ලියා ගන්නකො මේ මාතෘකාව sannivedana නිර්වචන නැත්නම් sannivedanaya පිළිබඳ නිර්වචන. ඒක ලියලා ඇත්තේ. ලියා ගන්න. sannivedana විෂය ලියා ගන්න. sannivedana විෂය
ලෝකයේ ආරම්භ වන්නේ විසිවන සියවසේ මැද භාගයේදීය. විසිවන සියවසේ මැද භාගයේදීය. හරි. පුතේ විසිවන සියවස කියලා කියන්නේ කොයි කාලෙද? විසිවන සියවස කියලා කියන්නේ කොයි කාලෙද? දෙදහට ඉස්සෙල් 2008 ඉස්සරහින්. හරි. එතකොට 2008 ඉස්සරහින් කොතනදන්ද? විජය කුමාරය ආව දවසේ ඉඳන්ද? එක්දස් 900 ගණන් වල. ඈ? 1900 ගණන්. හරියට කතා කරන්න මයික් එකට. 1000 ඇයි දැන් මම ඔයාලට චෝදනාවක් කරනවා. දැන් මෙතන ඉන්න බර ගාණක් ඉන්නවනේ. ඇයි මේ සමහර ඒවා මේ දන්නේ නැතිව කියනකොට අහන්නේ නැත්තේ? පුතේ 20 වන සියවස කියලා දැන් කිව්වනේ මං. 20 වන සියවස කියලා කිව්වම දන්නේ නැත්තම් ඉතින් ඇත්තට අහන්න එපායි. 20 වන සියවස අයිති වෙන්නේ හරි 1900 සිට 2008 තියෙන අවුරුදු අපි 20 වන සියවස කියලා නම් කරන්නේ. මේ අවුරුදු 100. දැන් ඒකේ සටහන තියලා තියෙන 20 වන සියවස කාලේ කියලාද? පුතේ 20 වන සියවසේ කොයි කාලේ කියලා දීලා තියෙන්නේ? එන්නේ. බෑනි ඔයාලා කතා කරන්නේ නැති එක තමයි ටිකක් අවුලකට තියෙන. ඒක මටත් නිකන් අවුල් වගේ. 20 වන සියවසේ මැද භාගය කියලා කියන්නේ කොයි කාලෙද? පුතේ අපරාධේ කාලේ මම එහෙම ආසනය කාලයක් නැස්ති වෙනකොට මට කිසිම ළමයෙක් කතා කරනව ඇහෙන්නේ නැහැ. මයික් එක ඔන් කරගන්නවා කට් කරනවා. මයික් එක ඔන් කරගන්නවා කට් කරනවා. මම අර කිව්වා මේක පුරුදු නැති එක. මට ඇත්තට මේ මුලින් ඉඳන් ඒක හදලා දෙන්න ඕන ඔයාලට. නැත්තම් මේ sannivedana ඉගෙන ගන්න එපා. මගෙන් නෙමෙයි කාගෙන්වත් ඉගෙන ගන්න එපා. වැඩක් වෙන්නේ නැහැ. හරි. දැන් මම දන්න එකක් අහන්නකො 20 වෙනි සියවසට අයිති වෙන අවුරුදු ගාන මොකද්ද? කොයි අවුරුද්දෙන් ඉඳන් කොයි අවුරුද්දටද? 1900 ඉඳලා 2000 දක්වා. හරි. හරි. එතකොට දැන් ඕකේ කියලා තියෙන 20 වෙනි සියවසේ මැද භාගය කියලා. එතකොට මැද ඕකේ මැද කියලා කියන්නේ කොයි හරියද කියලා කල්පනා කරලා කියන්නකෝ. දැන් තර්ක කරන්නකෝ. 1950. ඒක තමයි 1950 වගේ කාලේ තමයි මේ sannivedanaya කියලා විෂය ඇති වෙන්නේ. ඊට කලින් sannivedanaya කියලා ඉගෙන ගන්න විෂයක් තිබුණේ නැහැ. අන්න දැන් හරියට පැහැදිලි. එහෙම ලියා ගන්න. මැද භාගයේදී sannivedanaya සම්බන්ධව අදහස් හෙවත් නිර්වචන බිහිවෙන්නේ ඉන් පසුවය. ඊට පස්සේ නිර්වචන බිහිවන්නේ ඉන් පසුවය.
මේවා අර්ථකථන වශයෙන්ද හැඳින්වේ. මේවා අර්ථකථන වශයෙන්ද හැඳින්වේ. සර් ආයෙ පාරක් කියන්නකෝ. sannivedanaya පිළිබඳ නිර්වචනය 1950 දශකයෙන් පස්සේ කියලා කිව්වා. මේවා නිර්වචන හෙවත් අර්ථකථන වශයෙන්ද හැඳින්වේ. හරි. ඊළඟට ලියන්න ඒකම එක් විෂය ශේස්ත්‍රවල සිටි එක් විෂය ශේස්ත්‍රවල සිටි එක විෂය ශේස්ත්‍රවල හිටපු විද්වතුන් විසින් sannivedanaya එක් විෂය ශේස්ත්‍රවල සිටි විද්වතුන් sannivedanaya දුටු ආකාරය පදනම් කරගෙන දැකපු ආකාරය පදනම් කරගෙන මෙම අර්ථකථන ඉදිරිපත් කර ඇත. මෙම අර්ථකථන ඉදිරිපත් කර ඇත. සර් ඔව්. අර එක් විශේෂ ශේත්‍රවල කියන ඒ කොටස කියන්න කලින් ගොඩක් කිව්වද සර්? නෑ එහෙම ගොඩක් කිව්වේ නෑ. අනේ එහෙනම් ඒ චුට්ට ආයෙත් කියනවාද? හරි. එක් විෂය ශේස්ත්‍රවල සිටි විද්වතුන් විසින් sannivedanaya පිළිබඳව මෙම අර්ථකථන ඉදිරිපත් කර ඇත. මම මේ ඔයාලට පොඩි මේ මතක් කිරීමක් කරන්නම්. මතක් කිරීම එක තමයි සමූහය තුල ඉන්න ඔබ අන්‍යෝන්‍ය වශයෙන් යම් ආකාරයක උදව් උපකාර කරගන්න. ඒ කියන්නේ උදව් උපකාර කරගන්න කියලා අදහස් කරන්නේ කිසියම් කෙනෙකුට සටහනක් මගහැරිලා තියෙන්න පුළුවන්. කිසියම් කෙනෙකුට සම්මාකාරයක මේ වගේ ලියා ගන්න බැරි වෙච්ච එකක් උදව් ඉල්ලන්න පුළුවන් මට පොඩ්ඩක් ඒක දෙන්න කියලා. එහෙම වුණොත් ඔයාලා අන්‍යෝන්‍ය වශයෙන් උදව් කරගන්න. එක දෙක ඒක හොඳට තේරුම් ගන්න දෙවෙනි වචනේ. යම් ආකාරයක ඔබට අනාරාධිත ආකාරයට හිරිහැර හෝ හිංසා සිද්ධ වෙනවා නම් යම් ආකාරයක ඔබේ ජංගම දුරකථනයට නව මාධ්‍ය මෘදුකාංග හෙවත් WhatsApp තුලින් Telegram තුලින් Messenger තුලින් එහෙමත් නැත්නම් අපි කතා කරන Viber වගේ තාක්ෂණයක් තුලින් හිංසා හෝ හිරිහැර සිද්ධ වෙනවා නම් ඔබ කල යුත්තේ ඔබ නියෝජනය කරන ගෲප් වලින් ඉවත් වෙලා යන එකද? මම අහන ප්‍රශ්න වගේක් ඔබේ. ගෲප් වලින් ඉවත් වෙලා යන එකද කරන්න ඕනේ? කතා කරන්න වෙයි. නැහැ සර්. ඔව්.
එක තමයි පළවෙනියට group වලින් ඉවත් වෙලා යන එක නෙමෙයි කරන්න ඕනේ. දැන් ගොඩක් දරුවෝ සමහරකට ඉන්න ගම මම නිකන් මේක හොඳට අහගන්න මේ අම්මලා තාත්තලා දන්නේ නැති නිසා මම කියලා දෙන්නේ. අම්මලා තාත්තලාත් ඕනනම් මේක අහන්න ළඟට කරගත්තට කමක් නැහැ. මේ සමහර දරුවෝ හිටපු ගමන් group එකේ left වෙලා යනවා. left වෙලා යනකොට මම අහනවා ඒ පුතේ මොකද හදිස්සියේ left උනේ? අනේ සර් දන්නේ නැති කොල්ලෙක් මට සර් එක ඒවා එවනවා. මම අහනවා මොනවද එවන්නේ? නෑ සර් හායි කියලා මැසේජ් එකකුත් එවුවා. ඊට පස්සේ සර් මේ චුට්ටක් කතා කරන්න කියලා කිව්වා. ඉතින් මේ ඇයි පුතේ අයින් උනේ? නෑ සර් මම සර් මේ ඉන්නේ මීඩියා ගෲප් එකේ සර් තව ගෲප් දෙකකයි විතරයි. සර් ඒකින් නරකේ සර් ඒ නිසා සර් මං ඉවත් අයින් වුණා. හරි. මං මොකුත් කියන්නේ නැහැ. දැන් මේ දරුවා ගැටලුවට විසඳුමක් හොයාගත්තද? එයාට තිබිච්ච ප්‍රශ්නෙට එයා විසඳුමක් හොයාගත්තද? නෑ. ඔව් ගෲප් එකේ ඉන්නලා ගියේ අයට විසඳුමක් කියලා. නෑ සර්. right. දැන් ඔබට මම දැන් ඔබ දැන් ඔන්න වැඩි හිටි දුවෙක් හැටියට අහනවා. මෙතන පුතාලත් ඉන්නවා. ඔබට ඒ වගේ දෙයක් වුණොත් ඔබ මොකද කරන්නේ? මම දැන් අහන ප්‍රශ්නේ. මට එහෙම දෙයක් වුණොත් මම මොකද කරන්නේ? නම්බර එක බ්ලොක් කරනවා. හරි. මම අහන්නේ ඔන්න දැන් කාරණා ගණනාවක් අහනවා. අම්මලා තාත්තලා පුළුවන් නම් මේකට එකතු කරගන්න. ඒ වගේ තත්ත්වයක් උදා වුණොත් ඔබට ගත හැකි ක්‍රියාමාර්ග මොනවද? ඔබට නම් සිද්ධ වුණේ ඔබ ගන්න ක්‍රියාමාර්ග මොනවද? කියන්න බලන්න එක නම්බර එක බ්ලොක් කරනවා. හරි. මම සර්ව දැනුවත් කරගෙන හරි. හරි. මේකේ මම තව සංශෝධනයක් එකට එකතු කරනවා. සර්වර් කියන කාරණේ මම අයින් කරලා එතන මම තව දානවා ගුරුවරිය හෝ වැඩිහිටියෙක්ව දැනුවත් කරනවා. කමක් නැහැ නේ ඒක නේද? කමක් නෑ සර්. ඒක තමයි. හරි. දැන් දෙකක් කරන්න පුළුවන්. හරි දැන් නම්බර් එක බ්ලොක් කරා. නම්බර් එක බ්ලොක් කරාට පස්සේ මේ ආක්‍රමණිකයා තවත් නම්බර් එකකින් ආයෙත් අර ආකාරයට මැසේජ් එවන්න ගන්න. දැන් මොකද ඔබ කරන්නේ? නෑ කියන්න බලන්න දැන් මේ ප්‍රශ්නයක් තියෙන නිසා මම අහන්නේ. හරි. දැන් ප්‍රශ්නයක් නේද එතකොට? ඊළඟට ගත්තාම ඔබට තර්ජනය කරනවා. යම් ආකාරයක භීතියකටපත් කරනවා. යම් ආකාරයකට ඔබට අසභ්‍ය හෝ අශ්ලීල ආකාරයේ දර්ශනය වෙනවා යෝජනාවක් කරනවා. හරි? දැන් ඔබ එවන මැසේජස් මොකද කරන්න ඕනේ? කියන්න බලන්න කියන්න. ඔබට එවන මැසේජ් වලට මොකද කරන්න ඕනේ? කතා කළ යුතුමයි. මං කිව්වා අර ගොඩාක් දරුවෝ තාම නෑ කුල ඇටි කියලා කියන්නේ මයික් එක මෙහෙම ඇගිල්ල තියලා කතා කරලා ඉවරයි. ඒගොල්ලෝ කතා කරලා අපි දන්නේ නැහැ මොනවද කතා කරේ කියලා. ඒක කමියුනිකේෂන් වල තියෙන තාමත් දුර්වල වීක් පොයින්ට් එකක්. අදහස් ප්‍රකාශනයේ හැකියාව නැති එක. මේකට තාක්ෂණික පාවිච්චි කියන්නේ ඇහෙන්නේ අමන්දි අම්මට හරි තාත්තට හරි කියන්න. හරි අම්මට හරි තාත්තා මං ඇහුවේ මැසේජ් වලට මොකද කරන්න ඕනේ? ඒ මැසේජ් තියාගන්නවා. තියාගන්න. ඇයි මැසේජ් තියාගත්තේ? වැඩි හිටියෙක්ට පේන්න. කාටවත් නොකිය මකලා දාන්න පුළුවන්. ඇයි මකලා දාන්නේ නැත්තේ? පොලිසියට තියාගන්න පුළුවන් නීති වචනයක් ආව සාක්ෂි හැටියට තියාගන්න. හරි. දැන් එහෙනම් ඔන්න අපි යම්කිසි තැනකට ආවා. පුතේ එක තමයි කිසිම වෙලාවක ඒ වගේ ආක්‍රමණයකේ යම් ආකාරයක මොනවා හරි දෙයක් කළොත් පලා යන්න එපා. අභියෝගයක් හැටියට නොබියව මුහුණ දෙන්න. එක නොබියව මුහුණ දෙන්න. යම් ආකාරයක පළවෙනියට ඔබ පැහැදිලි කරන්න ඔබ අකමැති දෙයක් නිසා පැහැදිලි වෙයාට රිප්ලයි කරලා කියන්නේ මේ මින්මතු නොකිරීමට වග බලා ගන්න දිගින් දිගට මෙහෙම වුණොත් මම මේ සම්බන්ධයෙන් නීතිමය හෝ විධිමත් ක්‍රියාමාර්ග ගන්නවා කියන එක එයාට ඒත්තු ගන්නන්න පළවෙනියට වා රිප්ලයි කරන ඒත්තු ගන්නවා. රයිට්. හරි ඊට පස්සේ කිසිම වෙලාවක ඕනනම් බ්ලොක් කරලා දාන්න. බ්ලොක් කරලා දැම්මට පස්සේ ඒක කියලා බ්ලොක් කරලා එලිලා යන්න එපා. chat එකට එලිලා යන්න එපා.
හරි chat එකට එල්ලලා ගියාම මොකද chat එකට එල්ලලා ගියාම ඔයාලගේ වරද මොකද්ද? ඔයාලා කරලා තියෙන වරද මොකද්ද? chat එකට එල්ලලා ගියොත් ඔයාලා අතින් වෙන වැරද්ද තියෙන මොකද්ද වැරද්ද? අපි ගැන තොරතුරු ඒගොල්ලන්ට කියනවා. ඔව් ඒකටත් වඩා තව එකක් තියෙනවා. ඔව් එකක් එයාගෙන්- තොරතුරු ඒගොල්ලෝ කියනවා. දෙවෙනි එක මොකද්ද? එයාගෙන් පිළිතුරක් අපි බලාපොරොත්තු වෙනවා කියනවා. ඒකත් වඩා මේ සාධාරණ උත්තරයක් තියෙන මොකක්ද දන්නද? ඔබ ඒකට අනුබල දීලා තියෙනවා. ඒ කියන්නේ අනුබල දීලා වේද? දැන් අපි මෙහෙම කල්පනා කරමු උදේ 6ට හායි කාලේ එකක් එනවා. ඔයාලා දැම්ම හායි කියලා. නැයි කියලා අහනවා. නිකං කියලා කියනකොට මොකටද කියලා අහනවා. ආයිත් තව ටික වෙලාවකින් අහනවා කතා කරන්න කියලා. එතකොට අහනවා මොනවද කියලා. ඔයා ගැන කියලා. එතකොට ආයි කියනවා ඇයි කියලා අහනවා. නම දැනගන්න කියලා. මොකටද? ඔහොම දැන් ඔයාලා අහනවා. දැන් එතකොට ඔයාලා මේකට අනුබල දීලා නැද්ද? තියෙනවා. ඇයි එතකොට ඒක සම්පූර්ණයෙන් ඊළඟට නීතියකට යන්න බෑ. ඔයාලා වරදකාර වෙලා. ඔයාලා වරදට සහාය දාලා තියෙනවා. එතකොට දැන් බලනවා පරීක්ෂා කරලා බලනවා මේ මෙතන මේ වෙලාවේ මැසේජ් කරනකොට මේත් මේකට උත්තර දීලා තියෙනවා. මේ වෙලාවේ කරනකොට මේ වෙලාවේ නැති. මේක ඉඳලා තියෙනවානේ. හරි? කොයිම වෙලාවකත් ඒකට යන්න බෑ. හොඳට අහගෙන ඉන්න ඈ. හරි. 2. සියලු දේවල් සංරක්ෂණය කරන්න. සංරක්ෂණය කරන්න කියලා කියන්නේ ස්ක්‍රීන් ෂොට්ස් ගහ ගන්න. එහෙම නැත්නම් ගබඩා කරලා තියාගන්න. වැඩිහිටියෙක්ට වහාම දැනුවත් කරන්න. එතකොට වැඩිහිටියෙක්ට දැනුවත් කරනකොට අම්මා හෝ තාත්තට කියන්නේ නැහැ නේ අම්මටනේ කියන්නේ. අම්මා දෙන පිළිතුර මොකක් වෙයිද? ආරක්ෂාව ගැන කතා කරනකොට තමයි මග අරින්නේ. මොකද වැරදි වලට දරා ගන්න බැරි වුණා. අම්මාට කියනකොට දෙන පිළිතුර අම්මා මොන වගේ පිළිතුරක් දෙයිද? මං අහන්නේ දැන් අම්මා මොන වගේ පිළිතුරක් දෙයිද? කියන්න බලන්න අම්මා දෙන පිළිතුර. නිර්මාණශීලී වෙන්න ඕනේ මීඩියා කරනකොට හිතලා කියන්න ඕනේ දඩබඩ ගාලා නව කතාවක් වගේ හරියට. අම්මා කොයි වගේ පිළිතුරක් දෙයිද? මං කියන්නද අම්මා දෙන පිළිතුර? මං කියන්නද? අම්මා කොයි වගේ පිළිතුරක් දෙයිද නවෝද්‍ය? හලෝ එන්නේ හරි නවෝද්‍ය කියනවද? අම්මත් කියයි සර් එයා බ්ලොක් කරලා තියන්න කියලා. ඔව් බ්ලොක් කරලා තියන්න කියලා කියයි. කොහොම වෙලා තව දවස් දෙකක් වෙන නම්බර් එකකින් තාවොත් එහෙම අම්මා කියයි. ඕක හරියන්නේ නැහැ පුතේ. උඹ ෆෝන් එක මොකක් කරන්න කියලාද කියන්නේ? ෆෝන් එක කොල්ලෙක් ළඟ ඉන්න කියනවාද ඊට පස්සේ? ෆෝන් එකේ සිම් එක අයින් කරන්න කිව්වොත් ඔව් එක්කෝ කියන ෆෝන් එක ඕෆ් කරලා තියන්න කියලා. එහෙම නැත්නම් ෆෝන් එකේ සිම් එක මාරු කරන්න කියලා. දැන් අම්මාගේ තාක්ෂණික දැනුම අනුව අම්මා දුන්න උත්තර දෙක ගැලපෙනවද? බොහෝ විට නෑ සර්. බොහෝ විට නැහැ ප්‍රායෝගික නැහැ. දැන් එහෙමනම් ඔබ තේරුම් ගන්න ඕනේ මේ වගේ ගැටලුවක් සම්බන්ධයෙන් දෙමාපියන් පිළිතුරු දෙන ආකාරය යම් ආකාරයක තර්කානුකූල නැහැ. හැබැයි ඒගොල්ලන්ට කියන්න ඕනේ. තර්කානුකූල නැහැ. තර්කානුකූල නැති වෙන්න හේතුව ඒ අය දන්නේ නැහැ මේ තාක්ෂණික භූමිකාව තුළ ඒකට මුහුණ දෙන්නේ කොහොමද කියන කාරණා. ඒකට ඒගොල්ලෝ ඒකට මුහුණ දෙන ආකාරය දන්නේ නැහැ. මම වගකීමෙන් කියන්නේ. අත්දැකීමෙන් සහ වගකීමෙන් කියන්නේ. ඒගොල්ලෝ ඒක දන්නේ නැහැ. ඒකට ගන්න ඩිසිෂන් එක සොලියුෂන් එක හරියන්නේ නැහැ. ඒගොල්ලෝ අර නිකන් ගන්න ගොඩ වෙදකමක් මේකට ගන්න. ඔබ කල යුත්තේ ඔබ ඊට වඩා බුද්ධිමත් වෙන්න ඕනේ. එක තමයි ඔබට විශ්වාසදායක වැඩිහිටියෙක් හෝ ගුරුවරයෙක්ට මේ බව දැනුවත් කරන්න දෙමව්පියත් සමග. 2 මේ සම්බන්ධ තොරතුරු රැස් කර ගන්න ඕනේ. හරි. ඔබට මේ වගේ දෙයක් සම්බන්ධයෙන් පැහැදිලි කරපු තැන් කොහෙද? කියන්න බලන්න ඉක්මනට. මම අහන්නේ උසස් පෙළ මාධ්‍ය අධ්‍යයනය හදාරන දරුවෙක්ගෙන් අහන ප්‍රශ්න වගේක් මේ අහන්නේ. ඔබට මේ සම්බන්ධයෙන් දැනුවත් කරන්න පුළුවන් තැන් කොහෙද ලංකාවේ?
පුතේ මම මීඩියා උගන්වන්නේ මේ ඔක්කොම මීඩියා. කවුරු හරි කියනවා නම් මේක මීඩියා නෙමෙයි කියලා මේක මගේ 10 වෙනි පාඩම. හරි අම්මලා තාත්තලා අහයි පිටිපස්සේ ඉඳගෙන ඔකව සර් මොකක්ද උදේ ඉඳන් උගන්වන්නේ මීඩියාද උගන්වන්නේ කියලා. මගේ මේ 10 වෙනි පාඩම මම උගන්වනවා. ඒක දැම්ම උගන්වනවා මේ වක්‍රාකාරව. හරි? ඔබට මේ සම්බන්ධයෙන් මේ වගේ කරුණක් සම්බන්ධයෙන් පැමිණිලි කරන්න තියෙන ආයතන මොනවද? පොලිසිය ළමා ආරක්ෂක දෙපාර්තමේන්තුව හරි. පොලිසියට දැනුවත් කරන්න පුළුවන්. පොලිසිය ඒ කියන්නේ පොලිසිය ඔය වගේ පැමිණිලි සම්බන්ධයෙන් පැමිණිලි බාරගන්නේ කොහෙද? ළමා කාර්යාංශය. ළමා හා කාන්තා කාර්යාංශය. හරියටම හරි. මම අහන්න දැන් ඔබේ ප්‍රදේශයේ පොලිසිය ටෙලිෆෝන් නම්බර එක හොයාගන්න තියෙන ලේසිම ක්‍රමය මොකක්ද? සාමාන්‍ය දැනීම මේ අහන්නේ. අම්මලා තාත්තලාට ළඟට එන්න කියන්නේ. 119 119 එකෙන් හොයාගන්න පුළුවන් යම් ආකාරයක. Google එකේ හරි ඉන්ටර්නෙට් එකෙන් හොයාගන්නත් පුළුවන් යම් ආකාරයක පොලිස් ස්ටේෂන් එකේ නම්බර එක ගහුවොත් ඉන්ටර්නෙට් එකෙන් එනවා. ඒක මම පිළිගන්නවා. තව එකක් තියෙනවා. ඔබේ ප්‍රදේශයේ තියෙන ඔබේ ප්‍රදේශයේ තියෙන හැම ත්‍රිවිල් රථයකම වගේ ටෙන්ට් එකේ තියෙන පොලිසිය නම්බර එක ගහලා. පැහැදිලිද? අපි ඒව ගොඩාක් ඒවා මග ඇරලා තියෙනවා. හරි. හොඳට අහගන්න. දැන් මම කියන කාරණේ අහගන්න. පුතේ වහාම සාක්ෂි සහිතව පැමිණිල්ලක් ඉදිරිපත් කරන්න. හරි? ඔක්කොම එනගත්තට පස්සේ අනාගත්තට පස්සේ නෙමෙයි. ඊළඟට එක දරුවෙක් මට කිව්වා මේ ළමා ආරක්ෂක දෙපාර්තමේන්තුවේ අංකය මොකද්ද? ශනික දුරකථන අංකය හොට්ලයින් එක. හරි කියන්න. 19 හරි. ගොඩක් හොඳයි. ඕන බලන්න දැන් ළමයි හැටියට අපට ඕනේව අපි ළඟ නැහැ. අපේ ආරක්ෂාවට තියෙන්න ඕන ටූල් කිට් එක නැහැ. හරි. පුතේ 19 හරි. එක පොලිසියට පැමිණිලි කරන්න පුළුවන්. වැඩිහිටියන් දැනුවත් කරන්න ඕනේ. ළමා ආරක්ෂක දෙපාර්තමේන්තුවට පැමිණිලි කරන්න ඕනේ. පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය කියලා එකක් තියෙනවා. ඒකට පැමිණිලි කරන්න පුළුවන්. හරි ඊළඟට ගත්තාම අර වගේ මූලික සොලියුෂන් ටික අරගන්න පුළුවන්. ඒවා තමයි මේකේ තියෙන මූලික කාරණා. හැබැයි අම්මා තාත්තා දැනුවත් කරන්න මම හැබැයි කියනවා අම්මා තාත්තා මේකට දෙන ගොඩ වෙදකම නෙමෙයි වෙදකම කියන්නේ කියලා. ඒගොල්ල කියනවා උඹ ඔය ඉන්න ගෲප් වලින් අයින් වෙනින් කොයි. එතකොට හරි තොටෝ හෙනේ ගැහුවේ ඌවට එකතු වෙලා තමයි. ඔක් බොබා ඉන්නවා කියලා බයිනවා. ඒක නෙමෙයි සොලියුෂන්. දෙක උඹ ඕක ඕෆ් කරලා දාපන් පන්ති තියෙන වෙලාවට විතරක් ඔන් කරගනි. ඒකත් නෙමෙයි සොලියුෂන්. තියෙන වෙලාවට ඔන් කරගත්ත කියලා මැසේජ් මැකෙන්නේ නැහැ. තුන්වෙනි එක වෙන සිම් එකක් දාගනි. වෙන සිම් එකක් දැම්මයි කියලා ඒ ප්‍රශ්නේ විසඳෙන්නෙත් නැහැ. මොකද එයාගෙන් නෙමෙයි තවත් කෙනකින් ආක්‍රමණිකයෙක්ගෙන් මේ වැඩේ වෙනවනේ. ඔබ අනිවාර්යෙන්ම අපරාධකරුවන් නීතියේ හමුවට පමුණවන්න ඕනේ. පළවෙනිට අවවාද කරන්න ඕනේ ඔබම. එතනින් පස්සේ ආධාර අනුබල නොදී ඔබ ඔහුව යම් ආකාරයක නීතියක් වෙත පමුණවීම කළ යුතුමයි. හරි. පැහැදිලිද? තේරුණාද මම මේකේ කාරණේ? ඔව් සර් තේරුණා. ඕක වගකීමෙන්ම කරන්න පුතා. ඒක වගකීමෙන් හැබැයි මෙහෙමයි. බොරුවට කරන්න එපා. යම් ආකාරයක අවවාදයක් කරලා ඕනනම් ඒ නම්බර එක දෙමාපියන්ටත් දීලා කතා කරවලා විසඳුමක් නැත්තම් පාලනය වෙන්නේ නැත්තම් විතරක් එතනින් එහාට කරන්න. හරි එච්චරයි. ඔක Tamanට කරගන්න පුළුවන්. හරි. ඔය පුතේ අමතක කරන්න පොය මීඩියා වල තියෙන කාරණා. right. අපි සටහන ලියාගමු. සටහන ලියන්න ඕනේ කොහොමත් ලියාගන්න. කියන්න. අනේ සර් කලින් ටික කියනවාද? කලින් ටික කියනවද? මං හැබැයි ඒකටත් විකල්පයක් දුන්නා. කවුද නිමේෂදුව? ඔයා මේ ගෲප් එකේ යාළුවෙක් මං කියන දේ තේරුම් ගන්න. මේ ගෲප් එකේ යාළුවෙක්ට කතා කරලා මැසේජ් එකක් දාලා කියන්න අද දවසේ සටහනේ පොඩ්ඩක් ෆොටෝ එකක් ගහලා මට දෙන්න කියලා ඉල්ලීමක් කරන්න යාළුවෙක් දෙයි අනිවාර්යයෙන්. මං ඒක අවබෝධය ඇති කළා ඔයාලා අතර. එහෙම හොඳයි නේද නිමේෂදුව? හා සර් මේ නම්බර දන්නේ නැති එක තමා ඈ? කමක් නෑ හරි සර්. WhatsApp වලින් හොයාගන්න පුළුවන් නේ ගෲප් එකෙන්. හා සර්. එහෙම කරන්න ඔයාලා අතර අන්‍යයන් අවබෝධයක්. ඒ කියන්නේ ඔයාලාට පිහිට වෙන්න ඕනේ. මම බැරි නම් මට කියන්නකෝ මට මැසේජ් එකක් දාන්න. මේ එහෙම කරමු. හරි. අපි මේ දැන් එක පන්තියක් ඔන්ලයින් වල හිටියට එක පන්තියක් මේක. අපි එතන ඒ කියන්නේ දැන් අපි උදව් ගන්නවනේ පුතේ. ඕනම වෙලාවක අපි හැමෝගෙම උදව් ගන්නවා. ඒක තමයි අපේ ලක්ෂණය. ඒක පුරුදු වෙන්න ඕනේ මෙතන. හරි. ලියා ගන්න.
ඡේදයකට ගන්න. sannivedana විෂය පැහැදිලි කිරීම සඳහා sannivedana විෂය පැහැදිලි කිරීම සඳහා ඉදිරිපත්ව ඇති නිර්වචන අතරින් නිර්දේශිත නිර්වචන පහක් වෙයි. නිර්දේශිත නිර්වචන පහක් වෙනවා තියෙනවා. ඒවායේ මූලික සාධක කෙරෙහි අවබෝධ මූලික සාධක කෙරෙහි අවධානය යොමු කිරීමෙන් සර් ඔව්. අර නිර්දේශිත නිර්වචන ඔව් පුතේ පළවෙනියට මම ඔයාලගෙන් ආරාධනා කරනවා හොඳට සිග්නල් තියෙන තැනක ඉන්න. ඒ කියලා කියන්නේ දුවේ පුතේ දැන් අපි කාමරය ඇතුලේ බින්කුණ්ඩෝ වගේ ඇතුලට ගිහිල්ලා හිටියාම කාමරවලට සිග්නල් නැහැ. ඒ නිසා ඔය ගහක් යට හරි කමක් දැන් හොඳට එළිය තියෙන එකේ එහෙම ඉන්න ඕනේ. හරි දෙක තමයි දැන් මම ඇත්තම කාරණේ මම ඔයාලට පැහැදිලි කරොත් මම සටහනක් බලාගෙන කියන කෙනෙක් නෙමෙයි. එතකොට සටහනක් බලාගෙන කියන්නේ නැති වුනහම මම සාමාන්‍යයෙන් මේ ඒක මගේ ඉතිහාසයේ පුරුද්දක්. උගන්නන්න ඕනේ කරන් එන වැරෙන්න ඊළඟ ඉස්සරලා කියපු වචනේ මොකද්ද කියලා හෙවට මට කියන්න බෑ ඒක ඇත්තටම. හරි මං කිව්වේ ලියා ගන්න කමක් නැහැ. sannivedanaya පිළිබඳ නිර්වචන පහක් වෙයි. sannivedanaya පිළිබඳ නිර්වචන පහක් වෙනවා. ඒවා පිළිබඳව මූලික අවධානය යොමු කිරීමෙන් ඔය මතකයෙන් කියන්නේ දැන් ඒවා පිළිබඳව මූලික අවධානය යොමු කිරීමෙන් විෂය පිළිබඳව පුළුල් අවබෝධයක් ලබාගත හැකිය. right පුතේ හොඳට අහගන්න දැන් අද 4 වෙනි දවස මාධ්‍ය අධ්‍යයනයේ පන්ති ඔබට එතකොට සියලු පසු හොඳට මතක මම මේ කියන කාරණේ තේරුම් ගන්න. ඔබෙන් මුදල් අය කරන්නේ එක උගන්වනවට, දෙක අදාළ නිබන්ධ කට්ටල ලබා දෙනවට, තුන්වෙනි එක වැඩපොත් ලබා දෙනවට. එතකොට මේවට තමයි මුදල් අය කරන්නේ. හරි ඒක පැහැදිලි. එතකොට කුරියර් සේවාවක් කරා මේවා ගෙන්න ගන්න පුළුවන්. ගිණුම් අංකය මගෙන් ඉල්ලගෙන බැංකුවට මුදල් තැන්පත් කිරීම හරහා ඔබ ලංකාවේ කොහේ හිටියත් ගෙන්න ගන්න පුළුවන්. ඒකේ විවාදයක් නැහැ. ඒත් එක්ක මම මෙන්න මේක මතක් කරලා දෙනවා. ඔබ වෙනුවෙන් 2023 දරුවෝ වෙනුවෙන් මම පොඩි වැඩපිළිවෙලක් ලෑස්ති කරගෙන යනවා. ඒ තමයි යම් ආකාරයක මුල් පන්ති වලට සහභාගී වෙන්න බැරි වෙච්ච දරුවන්ට. දැන් එතකොට අද පන්තියත් එක්ක ගත්තාම මුල් පන්ති 3ක් තියෙනවා. ඒ පන්ති 3
මට ඔබට නැවත අහන්න බලන්න දෙන්න පුළුවන්. කිසි ප්‍රශ්නයක් නැහැ. මම එහෙම දරුවෝ කීප දෙනෙකුට දුන්නා. ඒගොල්ලෝ ඒවා පරිශීලනය කළාද? එහෙම පරිශීලනය කරපු දරුවෙක් ඉන්නවා මට කතා කරන්න බලන්න සාක්ෂියක් හැටියට. මං කාට හරි බැරි වෙච්ච පාඩම් බලන්න දුන්න වෙලාව බැලුවද? බැලුවා සර්. ගැටලුවක් නෑ නේද? ඒවා බලන්න පුළුවන් නේ. පුළුවන් සර්. ඔව් පැය දෙකම බලන්න පුළුවන්. මම කියන්නේ ගොඩක් අයට දුන්නා. එතකොට මම නැවතත් කියනවා. ඒක තියෙන්නේ YouTube වල තියෙන්නේ. ඒක මම ඇත්තම මේ security දාලා තියෙන්නේ. security දාලා තියෙනකොට ඒ දෙන දරුවට විතරක් බලන්න හරි මම මේ විදිහේ වැඩ පිළිවෙලක් හදලා තියෙන්නේ. security දාලා තියෙන්නේ. එතකොට මගෙන් ඉල්ලීමක් කරොත් මට බලන්න දෙන්න පුළුවන් දිනය කියලා දිනයට අදාළව. හොඳට මතක තියාගන්න. හැමෝම ඉල්ලලා බෑ. දැන් පන්ති එන ගෙවීම් කරන දරුවන්ට තමයි මම මේ අවස්ථාව ලබා දීලා තියෙන්නේ. ඒ නිසා ඒ දරුවෝ ඒ අවස්ථාව ප්‍රයෝජනෙට අරගන්න සාධාරණ ප්‍රතිපත්ති යටතේ කිසි ගැටලුවක් නැහැ. right. ලියාගන්න ඡේදයකට අරන්. sannivedana nirvachana ඉදිරිපත් කරන ලද sannivedana nirvachana ඉදිරිපත් කරන ලද විද්වතුන් 4 දෙනෙක් සහ විද්වතුන් 4 දෙනෙක් සහ විද්වතුන් 4 දෙනෙක් සහ එක් ආයතනයක් වෙයි වෙනවා එක ආයතනයක් තියෙනවා නැත්නම් නිර්දේශිත වෙනවා විද්වතුන් 4 දෙනා එක ආයතනයයි හරි ඔවුන් නියෝජනය කරන ලියාගන්න ඔවුන් නියෝජනය කරන විෂය ශේෂ්ත්‍ර පුතේ විෂය ශේෂ්ත්‍ර කියලා කිව්වේ මොකද්ද කියලා මම කියලා දෙනවා ඔවුන් නියෝජනය කරන විෂය ශේෂ්ත්‍ර සහ ඔවුන්ගේ නම් නිර්වචන ඉදිරිපත් කළ වර්ෂ පිළිබඳව පුළුල් ලෙස ඔබ දැනුවත් විය යුතුය හරි මම අර ඔබට කිව්වා භික්ෂුව හින්දු පූජකයා ආදි වශයෙන් මම ඔබට කිව්වා ඒ අයගේ ශේෂ්ත්‍රයත් එක්ක තමයි ඒගොල්ල ඉදිරිපත් කරන අදහස ගලප ගන්න ඕනේ හරි එහෙනම් දැන් පැහැදිලි ඔබ මේ නිර්වචන ඉදිරිපත් කරපු කෙනා ඔහුගේ වෘත්තීය ශේෂ්ත්‍රය පිළිබඳ අවබෝධයක් තියාගන්න ඕනේ. right. අංක 1 ලියාගන්න. අංක 1 මම බෝඩ් එකේ ඒවා ලියනවා බලාගන්න. අංක 1.
අංක 1 Harold D Laswell Harold D Laswell පේනවා කියලා විශ්වාස කරනවා. පේනව නේද පුතේ? ඔව් සර් පේනවා. ඔව් සර් පේනවා. හරියට ලියා ගන්න Harold D Laswell ස්ක්‍රීන් එකේ තියෙන ඉංග්‍රීසියෙන් Harold D Laswell ඉමාෂි දුව ඉන්නවද? ඔව් සර්. හරි. Harold D Laswell හරි වර්ෂය ඉස්සරහින් ලියා ගන්න වර්ෂය 1948 අර මම පස්සේ පස්සේ කියලා ඔප්පු කරගන්න පුළුවන්. හරි යටින් ලියා ගන්න නැත්නම් ඒ තැනක ලියා ගන්න දේශපාලන විද්‍යාව පිළිබඳ දාර්ශනිකයෙක්. දේශපාලන විද්‍යාව පිළිබඳ දාර්ශනිකයෙක් එහෙම නැත්නම් විද්වතෙක් කැමති එකක් ලියා ගන්න. දේශපාලන විද්‍යාව පිළිබඳ දාර්ශනිකයෙක් නැත්නම් විද්වතෙක්. හරි. අංක 2 දාගන්න. ලියාගත්ත ඉවරද? ගැටලුණා නම් කියන්න. අංක 2 right අංක 2 බලා ගන්න. Claude Shannon සහ Warren Weaver 1949 Claude Shannon සහ Warren Weaver 1949 වෘත්තීය ඉංජිනේරුවන් වෘත්තීය ඉංජිනේරුවෝ Claude Shannon සහ Warren Weaver වෘත්තීය ඉංජිනේරුවෝ අංක 3 ලියා ගන්න බැරි වුණා නම් කියන්න පටාස් කියලා මම කියලා දෙනවා. අංක 3 සර් දෙවෙනි එක ලියන්න බැරි වුණා තාම. හරි සර් ඔව් පුතේ. දෙවෙනි එක ලියන්න බැරි වුණා තාම. Claude Shannon සහ Warren Weaver Claude Shannon ලියා ගන්න පුළුවන් ද පුතේ කියනකොට? ලියා ගන්න පුළුවන් ද පුතේ කියනකොට? ඔව් සර්. Claude Shannon සහ Warren Weaver Claude Shannon සහ Warren Weaver 1949 වෘත්තීය ඉංජිනේරුවෝ හරිද දුව? හරි සර්. අංක 3 වේගෙන් ලියන්න අංක 3 මහාචාර්ය විල්බර්
ශ්‍රාම් මහාචාර්ය විල්බර් ශ්‍රාම් 1954 අධ්‍යාපනවේදී මහාචාර්ය විල්බර් ශ්‍රාම් 1954 අධ්‍යාපනවේදී මහාචාර්ය විල්බර් ශ්‍රාම් 1954 අධ්‍යාපනවේදී පැහැදිලිද හරිද පුතේ පැහැදිලිද හරි සර්. හරි හරි හතරවෙනි එක අංක 4 චාල්ස් H කියන හෝටන් අපි එහෙම ලියාගමු හෝටන් චාල්ස් හෝටන් පූලි චාල්ස් හෝටන් පූලි චාල්ස් හෝටන් පූලි මේක 1977 කියලා දාගන්න චාල්ස් හෝටන් පූලි චාල්ස් හෝටන් පූලි සමාජ විද්‍යාඥයෙක් චාල්ස් හෝටන් පූලි පස්වෙනි එක අවසාන කියන්නේ අංකය 5 ඔක්ස්ෆර්ඩ් ශබ්දකෝෂය එක්දාස් 990 ඔක්ස්ෆර්ඩ් ශබ්දකෝෂය 1990 ඒකට කවුද කියලා නෑනේ ඩික්ෂනරි එක ඔක්ස්ෆර්ඩ් කියන ඩික්ෂනරි එක 1990 රයිට් පැහැදිලි අහගන්න මේ පුතේ ඔය මම පෙන්නුවේ අර පිට්ටනිය මැද තිබිච්ච ඔබ්ජෙක්ට් එක දිහා පස් දෙනෙක් බලන් ඉන්නවා. ඒ පස් දෙනා එක එක රස්සාවල කට්ටිය. මේසේ උඩ තියෙන පළතුරු කූඩේ දිහා පස් දෙනෙක් බලන් ඉන්නවා. ඒ පස් දෙනා එක එක ජාතිය පස් දෙනෙක් කියලා මම පෙන්නුවේ. ඔබට පැහැදිලිද? ඔව් සර්. ඒතකොට ඒගොල්ලෝ එක එක විෂය ධාරාවල ඉන්නේ ඈ. රයිට්. දැන් අපි කරන්නේ බොහෝම සරල නිර්වචන ටිකක් තියෙනවා. ඒ සරල නිර්වචන ටික ලියා ගන්න එක කරන්නේ. ඔබට ස්ක්‍රීන් එක දිහා බැලුවත් පේනවා. බොහොම පොඩි නිර්වචන ටිකක් තියෙන්නේ. අපි මේ නිර්වචන ටික එතකොට අපි ඉස්සලා අංක 5ක් නිර්වචන ඉදිරිපත් කළේ කවුද? එයාගේ වර්ගය මොකද? එයාගේ
ශේෂ්ත්‍රය සේවා ශේෂ්ත්‍රය මොකක්ද කියලා තමයි අපි ඉස්සෙල්ලා පෙන්නන්නේ. ශේෂ්ත්‍රය ෆීල්ඩ් එක. දැන් අපි එයාලා කියලා තියෙන්නේ මොනවද කියලා අන්තිමට හොයලා බලමු. right. එහෙනම් ලියාගන්න ලැස්වෙල්ගේ නිර්වචනය. දැන් අපි එහෙම නම් කරන්නේ ඒවා. ලැස්වෙල්ගේ නිර්වචනය. හැරල්ඩ් ඩී ලැස්වෙල් කෙනෙක් කෙනාට අපි කියන ලැස්වෙල්ගේ නිර්වචනය. ලියාගන්න. යම් කිසිවෙකු හොඳට අහගන්න කමාවක් ස්ක්‍රීන් එකේ තියෙන බල ලියන්න පුළුවන් යම් කිසිවක් කමාවක් කිසියම් නාලිකාවකින් කමාවක් ආයෙත් මේකේ කමාව නැති වෙලා තියෙන මං අතේ යම් කිසිවෙකුට කිසියම් බලපෑමක් කිරීම සඳහා ප්‍රකාශ කරන දෙය sannivedanayයි. right. යටින් ලියා ගන්න හැරල්ඩ් ඩී ලැස්වෙල් 1948 කියලා ඇති. එතකොට නිර්වචනය ඉදිරිපත් කරපු කෙනා. ලියාගත්තා නේද දරුවෝ ඔක්කොම? ස්ක්‍රීන් එක පේන්න තියෙනවා. දැන් බලාගන්න කාට හරි බැරි වුණා නම් මට කියන්න. හරි. පුතේ විභාගෙට අහනවා ලැස්වෙල් විසින් ඉදිරිපත් කරපු නිර්වචනය කියන්න. එහෙම අහන්න පුළුවන්. ඔය විදියට මෙතන ලියන්න ඕනේද? නෑ එහෙම බෑ. එහෙම ලියන්න නම් පුළුවන්. නමුත් එහෙමම නෙමෙයි මේකේ කතන්දරේ. ඔය අදහස ඇති වෙන්න ලියන්න ඕනේ. නැත්තම් ඕකම ලිව්වත් හොඳයි. මූලාශ්‍රය කියලා කියන්නේ මේ ඉදිරිපත් කරපු කෙනාගේ නම ඇතුළත් කරන්න ඕනේ නිර්වචනේ ලියන්න. තව අහනවා ප්‍රශ්නයක්. ලැස්වෙල් විසින් ඉදිරිපත් කරපු නිර්වචනයේ තියෙන අංග මොනවද කියලා. ඔන්න පුළුවන් නම් ළඟපාත තියෙනවා නම් පැන්සලක් අතට අරගෙන ලියාගන්න ඔය නිර්වචනයේ උඩින් යම් කිසිවෙකු කියලා කියන්නේ පුතේ sannivedakaya. හිමීට පැන්සලක් ගන්න කලබල නොවි. නැත්නම් පෑනෙන් හරි කමන්නේ චූටිවට ලස්සනට ලියාගන්න. යම් කිසිවෙකු කියලා කියන්නේ අංක 1 sannivedakaya. ඔකේ අංග 5ක් තියෙනවා. sannivedakaya. හරි. එතකොට මූලිකාංගවල එක අංගයක් තමයි sannivedakaya කියලා කියන්නේ. අංක 2 යම් කිසිවක් කියන එකට යටි චූට්ටක් දෙක දැම්ම පණිවිඩය කිසිවක් කියලා කියන්නේ පණිවිඩය. ඊළඟට අංක 3 කිසියම් නාලිකාවකින් මාධ්‍යය සර් ඒ ටික පැහැදිලිව කියනවා තේරුණා. ඇහෙන්නේ නැද්ද? සර් ඒ ටික පැහැදිලිව කියනවා තේරුණා කියලා. හරි. ඔය නිර්වචනයේ උඩ ඒ කියන්නේ ඔය නිර්වචනයේ තියෙන්නේ අංග 5යි. අයිටම් 5ක් තියෙනවා. යම් කිසිවක් කියන එක යටතේ ඒකට පොඩිවට අය මේ දාන්න එපා අංක බෝල් ගහක් වගේ. යම් කිසිවෙකු කියන එක
නිකමාවක් දාලා තියෙනවනේ. එතන උඩ නිකමට ලියා ගන්න චුට්ටිවට අංකයක් දාලා මෙහෙම ලියා ගන්න sannivedakaya කියලා. ලියපට පේන්නේ නැති උනාට කමක් නැහැ. එහෙම තමයි ලියා ගන්න කියලා තියෙන්නේ. හරි. ඒක අංක 1. හරිද? මෙතන ලියනවා පෙන්නනවා ඔයාලට ඇඳලා ඔයාලා අඳින්න යන්න එපා මං අඳිනවා. හා. මේ මෙතන sannivedakaya කියලා ලිව්වා. හරි. මෙතන අංක 2 දාලා මෙතන ලියන්න පණිවිඩය කියලා පොඩිවට. චූටිවට අර කුරුමිනි කකුල් වලින් ලියන්නේ. පණිවිඩය. මෙතන අංක 3 දාලා ලියන්න මාධ්‍ය කියලා. හරි? මේ යම් කිසිවෙකුට කියන එක වචනයක් හැටියට අරගෙන එතන ලියන්න ග්‍රාහකයා කියලා. මේකේ පස්වෙනි අංකේ දාලා ලියන්න බලපෑම කියලා. හරි එච්චරයි. පැහැදිලි දුනාද? ඔව් සර්. ඔය වෙන මොකුත් ඕනේ නැහැ දැන්. ඔය තියෙන්නේ sannivedana ගිය සතියේ ඉගෙන ගත්ත මූලිකාංග 5ක් තියෙන්නේ. එහෙනම් ලැස්සෙල්ගේ නිර්වචනය කියන්නේ කවුරුයි මම sannivedakaya මොකක් හරි පණිවිඩයක් කටහඬ දෘශ්‍යගෝ සංඥාවක් මගින් වගේ ග්‍රාහකයෙක්ට මොකක් හරි බලපෑමක් ඇති කරන්න කියනවා නම් ඒක තමයි sannivedanaya කියලා කියනවා. ලැස්සෙල් ඔය ටික තමයි කිව්වේ වෙන මොකුත් කිව්වේ නැහැ. හරි ලේසි. පැහැදිලි වුණාද? ඔව් සර්. ඔව් සර්. හරි. අංක 2. දැන් දෙවෙනි නිර්වචනය ලියා ගන්නවා. ෂැනන් වීවගේ නිර්වචනය. එහෙම ලියන්නේ. අංක 2. ෂැනන් වීවගේ නිර්වචනය. ෂැනන් වීවර්ගේ නිර්වචනය. ඔන්න තියෙනවා ලියා ගන්න. sannivedanaya යනු යම් තැනකදී නිර්මාණය කරගත් හෝ තෝරාගත් පණිවිඩයක් sannivedanaya යනු යම් තැනකදී නිර්මාණය කරගත් තෝරාගත් පණිවිඩයක් ඒ ආකාරයෙන්ම හෝ සමාන ලෙස වෙනත් තැනක ප්‍රතිනිර්මාණය කිරීමයි. යටින් ලියා ගන්නවා ක්ලෝඩ් ෂැනන් සහ වොරන් වීවර්. ෂැනොන් සහ වීවර් 1949 කියලා යටින් ලියා ගන්න.
පුතේ හොඳට අහගන්න. මේ දෙන්න වෘත්තියෙන් ඉංජිනේරුවෝ දෙන්නෙක් කියලා මං කිව්වා. ඒ දෙන්න කියන්නේ හොඳට අහගන්න, හොඳටම අහගන්න. sannivedanaya කියලා කියන්නේ යම් තැනකදී නිර්මාණය කරගත්තු හෝ තෝරාගත්ත පණිවිඩයක්. දැන් මම ගැන කල්පනා කරන්න. මම කියන කෙනා මේ ඔබට කිලෝමීටර් 400කට නැත්නම් 250කට වඩා සමහර වෙලාවට දුරින් යම් කිසි තැනක නිර්මාණය කරගත්ත එහෙමත් නැත්නම් කතා කරන්න තෝරගත්ත පණිවිඩයක්. හරි? තාක්ෂණික ප්‍රතික්‍රියාවක් ඔස්සේ ඒ ආකාරයෙන්ම මෙතන මේ දැන් මේ සජීවීව ප්‍රතිනිර්මාණය කරගන්න එක ඒ ආකාරයෙන්ම හෝ එහෙමත් නැත්නම් ඒකට සමාන හැටියට මේන් ඔබේ අතේ තියෙන මේ ජංගම දුරකථනයේ ප්‍රතිනිර්මාණය වෙනවා. අන්න ඉංජිනේරුවෝ දෙන්නෙක් sannivedanaya දැක්කේ ඒ විදිහට. පුතේ රේඩියෝ එකක සිද්ධ වෙන්නේත් ඕක. මේ මම දැන් ටෙලිෆෝන් කෝල් එකක් කාට හරි ගන්නකොට ටෙලිෆෝන් කෝල් එකකදී සිද්ධ වෙන්නේත් ඒක. මම මෙතනදී තෝරගන්න පාඩේ තව ආගේ හරි ජංගම දුරකථනයක ඒ ආකාරයට හෝ සමාන ආකාරයක ප්‍රතිනිර්මාණය වෙනවා. ඔබට පැහැදිලිද දුවේ පුතේ? පැහැදිලි සර්. අන්න බලන්න ඉංජිනේරුවෝ දෙන්නෙක් sannivedanaya අර ඔබ්ජෙක්ට් එක දැක්කේ වෙනස් ආකාරයකට අනිත් අය දකින්න ආකාරයට වඩා වෙනස් විදිහට ඒ දෙන්න දැක්කා. ඒක මරු. ඒගොල්ලෝගේ සබ්ජෙක්ට් එකට මම දැක්කා. මං කිව්වේ චිත්‍ර ශිල්පියෙක් පළතුරු පිඟාන දකින්නකොට එයාට පේන්නේ එක වෙන දෙයක්. පෝෂණ වේදිකේට පේන්නේ වෙන දෙයක්. වෙලෙන්දෙක්ට පේන්නේ වෙන කියලා. අන්න මේ දෙන්නට sannivedanaya පෙවුනේ යම් තැනකදී කවුරු හරි තෝරගන්න පණිවිඩයක් තාක්ෂණික මෙවලමක් ඔස්සේ අරගෙන ගිහලා තවත් තැනක ඒ විදිහටම ප්‍රතිනිර්මාණය කරන ඒක තමයි sannivedanaya. හරි ආය කතා කරන්න දෙයක් නෑ දෙන්නට අනුව. ඔන්න එයාලා දැකපු ආකාරය අපිට කිව්වා. හරි. ගැටලු නැහැ නේද? නෑ සර්. හරි. ඊළඟට පුතේ මේ ඔය බොහොම නිකන් සාන්ත දාන්ත පෙනුමක් තියෙන බොහොම සුන්දර පෙනුමක් තියෙන මහත්තයෙක් ඉන්නවනේ ස්ක්‍රීන් එකට ඇවිල්ලා. උඩ එක්කෙනා නෙමෙයි උඩ එක්කෙනා ගැන නෙමෙයි කියන්නේ යට එක්කෙනා ගැන. කළු සුදු එක්කෙනා ගැන. වර්ණ එක්කෙනා ගැන එහෙම හිතන්න එපා. හරි? හරි. දෙන්නෙක් ඉන්නවනේ ස්ක්‍රීන් එකේ. හරි. මං කිව්වේ යට එක්කෙනා ගැන. එයා තමයි පුතේ නූතන sannivedanaya පියා හැටියට සලකන්නේ. මහාචාර්ය වෙල්බර්ස්ට්‍රාම්. ඇත්තටම ඔබ ඉගෙන ගන්න sannivedanaya සබ්ජෙක්ට් එකක් හැටියට පත් කරපු විද්වත්. කොහොම ශ්‍රේෂ්ඨ විද්වතෙක්. හරි? එයා කියනවා එයා දැන් අධ්‍යාපන වේදිකේ. අංක 3 දැන් නිර්වචනය ලියාගම අංක 3 විල්බර්ස්ට්‍රාම්ගේ නිර්වචනය ලියාගන්න. විල්බර්ස්ට්‍රාම්ගේ නිර්වචනය. මේ එක දරුවෙක් නිතරම පන්තියට එනවා යනවා එයාට සිග්නල් ප්‍රශ්නයක් දැන් එයා මේ වෙලාවේ නැහැ. ආවම හමුවා. මහාචාර්ය විල්බර්ස්ට්‍රාම්ගේ නිර්වචනය. විල්බර්ස්ට්‍රාම්ගේ නිර්වචනය. හරි. ලියා ගන්නකො. තොරතුරු gap u තොරතුරු gap u සංඥාවක් කරනකොට තොරතුරු ගැබ් වූ සංඥාවක් කරනකොට පාර්ශවයක් අතර පාර්ශව දෙකක් අතර එක හා සමාන චිත්ත තත්වයක් ඇතිවීම sannivedanayයි. චිත්ත තත්වයක් ඇතිවීම sannivedanayයි. චිත්ත ස්වභාවයක් ඇතිවීම sannivedanayයි. තොරතුරක් ඇතුළත් වෙච්ච සංඥාවක් උපයෝගී කරගෙන දෙපාර්ශවයක් අතර එක හා සමාන චිත්ත තත්වයක් ඇතිවීම sannivedanayයි. හරි.
දුවේ කාගේ හරි සිග්නල් ප්‍රශ්නයක් තියෙනවා යනවා එන මොකක්ද ඒ දරුවගේ ප්‍රශ්නේ කියලා මට චුට්ටක් කියන්න බලන්න මම උදව් කරන්න පුළුවන්ද කියලා බලන්න. කාටද පුතේ ප්‍රශ්නේ තියෙන්නේ? හරි. දැන් බලන්න. මෙයා පුතේ වෙන භූමිකාවක් අල්ලගන්න. මෙයා ඉංජිනේරුවෙක්වත් දේශපාලන දාර්ශනිකයෙක්වත් නෙවෙයි මෙයා අධ්‍යාපනයේ. එයා කියනවා හොඳට අහගන්න. එයා කියන දේ කිසියම් තොරතුරක් තියෙන සංඥාවක් යොදාගෙන කරන කොටගෙන කියන උපයෝගී කරගෙන කිසියම් තොරතුරක් තියෙන සංඥාවක් උපයෝගී කරගෙන පාර්ශවයක් අතර දැන් මම මේ බෝඩ් එක අර අඳිනවා මේ ඔයාලට එදාගත්ත වැසිකිළියේ දොරේ ගහන රූප දෙක මේ කිසියම් තොරතුරක් තියෙන සංඥාවක් උපයෝගී කරගෙන දෙපාර්ශවයක් එක්කෙනෙක් තමයි sannivedakaya මම අනිත් කෙනා තමයි ග්‍රාහකයා දෙපාර්ශවයක් අතර sannivedakaya සහ ග්‍රාහකයා අතර සමාන චින්තන තත්වයක් කියලා කියන්නේ සමාන සිතුවිලි ඇති කරනවා නම් sannivedakaya කියන මේක පිරිමි අයගේ වැසිකිළිය මේක ගෑනු අයගේ වැසිකිළිය කියලා ඒක ග්‍රාහකයාට ඒත්තු ගන්නවන්න පුළුවන් නම් අන්න එතන තමයි sannivedanaye තියෙන්නේ මම මේ අද දවසේ වචන රූප අකුරු අංග චලනය මේ එන්න කියලා කියනවා යන්න එන්න එපා කියලා කියනවා මේ සංකේත යොදාගෙන දෙපාර්ශවයක් අතර එක හා සමාන චින්තන තත්ත්වයක් ඇති කරන්න කටයුතු කරනවා නම් sannivedanaye දන්නේ නැති ළමයි කණ්ඩායමක් අතර sannivedanaye පිළිබඳ විශේෂ කරුණු හේතු ගන්නට උත්සාහ කරනවා නම් ඒකට සංඥා යොදා ගන්නවා නම් අන්න ඒක තමයි sannivedanaye කියන්නේ කියලා මෙයා කියනවා මහාචාර්ය විල්බර්ස් රාම් යටින් ලියා ගන්න 1954 මහාචාර්ය විල්බර්ස් රාම් 1954 ගැටලු නම් අහන්න හරි very good ඊළඟ එකට යනවා හතරවන නිර්වචනය ඉක්මනට ලියා ගන්න. අමාත් එක්ක ලියා ගන්න. ඒක ලියා ගන්න චාල්ස් කූලීගේ නිර්වචනය. චාල්ස් කූලීගේ නිර්වචනය. චාල්ස් කූලීගේ නිර්වචනය. හරි ලියනවා මානව සම්බන්ධතා රඳවා සිටිනා ඌත් මානව සම්බන්ධතා රඳවාගෙන ඉන්න ඌත් මානව සම්බන්ධතා රඳවා සිටිනා ඌත් කම වර්ධනය කරන්නා ඌත් ස්ක්‍රීන් එකේ තියෙනවා දරුවෝ ලියා ගන්න මානව සම්බන්ධතා රඳවා සිටිනා ඌත් වර්ධනය කරන්නා වූ හරි සියලු සංකේත මෙන්ම ඒවා දේශයෙන් දේශයට ප්‍රවාහනය කිරීමටත් ඒවා තවත් තැනක ඉඳන් තවත් තැනකට අරගෙන යන්නත් දේශයෙන් දේශේ ප්‍රවාහනය කිරීමටත් කාලයේ බැඳීම් වලින් එහාට ගිහිල්ලා ඔබට ගිහිල්ලා කාලයේ බැඳීම් වලින් එහාට ගිහිල්ලා ඔබට ගොස් සුරක්ෂිත කර ගැනීමටත් උපකාරී වන උපක්‍රම sannivedanayයි උපකාරී වන උපක්‍රම sannivedanayයි මානව සම්බන්ධතා රඳවගෙන ඉන්න ඒ කියන්නේ මිනිස්සු අතර සම්බන්ධතා තියාගන්න ඒවා වැඩි දියුණු කරන සමාජයේ තියෙන සියලු සංකේත ඒ කියන්නේ අංග චලනය මුහුණේ ඉරියව් රූප සටහන් වචන එවැනි සංකේත කියලා කියන්නේ මෙන්න ඊළඟට කියනවා ඒවා දේශයෙන් දේශයට ප්‍රවාහය කිරීම තවත් ජාතියකින් තවත් කණ්ඩායමකින් තවත් කණ්ඩායමකට අරගෙන යන්න කාලයේ බැඳීම් වලින් තොරව ඒ කියන්නේ වර්තමාන කාලයේව අනාගතයට සුරක්ෂිත කරලා තියාගන්නත්
තියෙනවා නම් මොනවා හරි ඒවා තමයි ඒකට තියෙන උපාය මාර්ග ක්‍රම රූප සටහන් වචන ඊළඟට ගත්තාම චිත්‍ර ඊළඟට ගත්තාම අංග චලනය හැසිරීම් රටා අන්න ඒවා තමයි sannivedanaya කියලා කියන්නේ කියලා චාල්ස් කූලි කියනවා. ලියාගන්න යටින් චාල්ස් කූලි 1977 චාල්ස් කූලි 1977 right अंतिम निर्वचने ऑक्सफर्ड शब्दकोशයේ निर्वचने अंतिम निर्वचने විනාඩි 2යි යන්නේ එකට ऑक्सफर्ड शब्दकोशයේ निर्वचने ලියාගන්න අදහසක්කම දැනුම යනාදිය භාෂණය හෝ ලේඛනය හෝ අදහස් දැනුම යනාදී භාෂණය හෝ භාෂණය කියලා කියන්නේ කතා කරනවා ලේඛනය කියලා කියන්නේ ලියනවා ලේඛනය හෝ සංඥා මගින් ප්‍රධානය දෙනවා ප්‍රධානය කරන ප්‍රධානය කිරීම ඉදිරිපත් කරන ප්‍රධානය කරන ප්‍රකාශ කිරීම හෝ हुवमारु कर ගැනීම sannivedanayයි हुवमारु कर ගැනීම sannivedanayයි right යටින් ලියා ගන්න ඔක්ස්ෆර්ඩ් ශබ්දකෝෂය කියලා ඔක්ස්ෆර්ඩ් ශබ්දකෝෂය කියලා ලියා ගන්න right very good කාට හරි ගැටලුවක් ආවද හරි දුවේ පුතේ එහෙමනම් දැන් හොඳට අහගන්න කාලය පැය දෙකක් ඉවරයි යොදාගත්ත පාඩමත් ඒකට හරියටම සමපාත කරගත්තා බැලන්ස් වුණා දෙකම වැඩේ ඉවරයි ඒක තමයි කලමනාකරණය කියලා කියන්නේ කාල කලමනාකරණය කියලා කියන්නේ ඒක sannivedana කුසලතාවයක් sannivedakekගේ හරි අත කැඩෙනකයි රිදෙනකයි ලිව්වෙත් නෑ බොහොම හිමීට ලිව්වේ හොඳට අහගන්න මේ කියන කාරණේ මෙතන මම විශ්වාස කරනවා පළාත් 9ෙම දරුවෝ ඉන්නවා පළාත් 9ෙම දරුවෝ ඉන්නවා ඒ කියන්නේ උතුරු පළාත නියෝජනය කරන වවුනියාවේ දරුවෝත් ඉන්නවා දකුණු පළාත නියෝජනය කරන දරුවෝත් ඉන්නවා හරි වයඹ පළාත නියෝජනය කරන දරුවෝත් ඉන්නවා පළාත් 9ෙම මෙතන ඉන්නවා මම ඔබෙන් එක ඉල්ලීමක් කරනවා තවත් ඔබ දන්න දරුවන් ඉන්නවා නම් මුලින් ඉඳන් පන්ති වලට සහභාගී කරවන්න මේ වෙනකොට දවස් 4ක් උගන්වලා තියෙනවා ඒ 4 තුල අදාළ වැඩසටහන් ඔබට බලන්න ඕන නම් දෙන්න පුළුවන් හැමෝටම නෙමෙයි මම අර කියපු කොන්දේසි සහිතව දෙන්න පුළුවන් නිබන්ධ මේ වෙනකල් ගත්තේ නැත්නම් මට මගෙන් තොරතුරු ඉල්ලගෙන නිබන්ධ ගෙන්න ගන්න සෑම බදාදාවකම උදේ 6ට මේ පන්තිය කරනවා 8 වෙනකල් මේ කාලය තුල ඔබට වගකීමෙන් මීඩියා ඉගෙන ගන්න පුළුවන් දන්න කියන යාළුවෙක් හැමෝම පුළුවන් නම් ඉගෙන ගන්න කිසි ප්‍රශ්නයක් නැ පුතේ මාසේ අවසානයේ එනවා මුල් සතියේ එනවා ඊළඟ මාසේ ඉඳන් එනවා ඒක නෙමෙයි ඕන වෙලාවක ගන්න පුතේ හොඳට මතක තියාගන්න මේ වැඩේ පස්සට දාන්න එපා පස්සට ඒ කියන්නේ කල් දැම්මොත් මේ වැඩේ වෙන්නේ ඔබට වැඩේ කරගන්න බැරි වෙනවා ඒ නිසා දන්න හැමෝම තමන් දන්න හොඳම යාළුවෙක් ලබන සතියේ ලින්ක් එක යවලා ගෲප් එකට එකතු කරලා ලබන සතියේ පන්තියට එකතු කරගන්න. හරි. එහෙමනම් අදට සමුගන්නවා සියලු දෙනාට තෙරුවන් සරණයි සුබ දවසක් වේවා ආයුබෝවන්. ආයිබෝවන් සර්. ගැටලු තියෙනවා නම් කතා කරන්න පුළුවන්. WhatsApp වලින් අවශ්‍ය ඕනෑම දෙයක් විමසීම් කරන්න. WhatsApp වලින් අවශ්‍ය ඕනෑම නිබන්ධ ගෙන්ව ගන්න. right. ඔව් කියන්න දුව. කියන්න. ඔව් කලින් පාඩම් ඕනේ කියලා මට ඉල්ලීමක් කරන්න කලින් පාඩම් බලන්න පුළුවන්. මම ඒක තමයි මුලින්ම කිව්වේ කිසි ප්‍රශ්න නැ කාඩ් අරගෙන තියෙන ඕනෑම කෙනෙක්ට කලින් පාඩම් මම බලන්න ලබා දෙනවා. අද එකත් එක්ක බලන්න දෙනවා කිසි ප්‍රශ්නයක් නැහැ. ඔක්කොම තියෙනවා මලකට.
ඔව් සර් මේ සති දෙක වගේ නෝට්ස් ඔක්කොම ටික කම්ප්ලීට් නෑ සර්ගේ අර YouTube channel එකේ එම වීඩියෝස් තියනවාද සර් ඒ ටික සම්පූර්ණ කරගන්න නැත්නම් මේ සර් ඔව් වීඩියෝස් නෑ ඒක තමයි කාගෙන්වත් සටහන් ඉල්ලා යවන්න ඕනේ නෑ සති දෙකක ඒවා සති දෙකක ඒවට කරන්න එකම විකල්පය තමයි YouTube එකේ තියෙන වීඩියෝ 4 දැන් අද එකත් එක 4ක් තියෙන. 4 බලලා ඔබට සටහන් ලියා ගන්න පුළුවන්. පන්ති කාමරේ හිටියා වගේ තමයි. මේ පන්තියේම රෙකෝඩ් එකක තියෙනවා. එතකොට මේ අදාළ ගෙවීම් කරලා තියෙන ඕනෑම කෙනෙකුට මම ඒවා සුරක්ෂිතව බලන්න ලබා දෙනවා. මොකද මේක පබ්ලික් දාන්න බැරි නිසා. පැහැදිලිද දුව? එතකොට ඒවා බලලා ලියා ගන්න පුළුවන්. ඔව් සර් හරි හරි. පැහැදිලි. සර් මටත් ඒ නෝට් ඕනේ වෙනවා. හරි මම බෑ කිව්වේ නෑනේ මම කිව්වේ ඒ ඉල්ලන ක්‍රමවේදය තුල ඉල්ලන්න. එතකොට ඒ ඔබට ඒකට සුදුසුකම් ලබා දෙනවා මම අනිවාර්යෙන් දෙනවා. කිසි ගැටලුවක් නෑ. මට ටියුට්ස් එක සර් කුරියර් එකෙන් හම්බුණා. හරි. කොහෙද ගෙවල්? සර් මටත් එම කල්ලංචිය සර්. හරි. ඊයේද හම්බුනේ පුතේ? ඕ. ඒක තමයි මම හම්බෙනවා කියලා. එතකොට සර් මම මේ දෙන නෝට් ලියන්න ඕනේ අර සටහන් පොතේද? සටහන් පොතේ ලියන්න පුතේ. සර්. පළවෙනි පාඩමේ ඉඳන් සියල්ල වීඩියෝ නැවත බලන්න. ඒක ඉල්ලන්න. මට ඒව ඔබට දෙන්න පුළුවන්. ඉල්ලීම් කරන්න නිකන් දෙන්න බෑනේ ඉල්ලීම් කරන්න මෙහෙම මට ඕනේ කියලා. ඒතකොට මම ඔබට ඒවා යොමු කරනවා. මම නැවතත් කියන්නේ දන්න කියන කවුරු හරි තව ඉගෙන ගන්න වගකීමෙන් ඉන්න මාත් එක්ක කියන්නේ ඔබත් එක්ක හොඳ යාළුවෙක් හැටියට පන්තියට සම්බන්ධ වෙන්න පුළුවන් කියලා ඕනම කෙනෙකුට මං ගැන දැනුවත් කරලා යවන්න. ඔබ තමයි මේ පිළිබඳව. ඒතකොට ඒ අයටත් මේ පාඩම් බලන්න දෙනවා. ගැටලුවක් නැහැ. හරිද දරුවෝ? හරි සර්. හරි. ගෙවන්න බැරි වෙච්ච කට්ටිය ගෙවීම් කරන්න බැරි වෙච්ච කට්ටිය ඒත් WhatsApp වලින් අහන්න ගෙවීම් කරන ක්‍රමවේද මම ඒකටත් අදාළ process එක වල දෙනවා. right එහෙනම් යන්න පුළුවන් ආයිබෝන් නැවත. හරි සර් ආයිබෝන්